භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට ඊයේ නොදකලේ චතුර්ථ සංඛායනේ අපෝ කිති මතක් කරනවද? ඒක මුලින්ම මතක් කළේ අපි ඒකදී අර උපාදා උපාදින්න උපාදා අනුපාදින්න නෝපාදා උපාදින්න නෝපාදා අනුපාදින්න කියලා හතරක් වෙන්නලා ඊට පස්සේ උපාදා උපාදින්න උපාදානීය උපාදා අනුපාදින්න උපාදානීය නෝඋපාදා අනුපාදින්න උපාදානීය නෝඋපාදා උපාදින්න උපාදානීය කියපු ඒ කාරණා අටේ වෙනස විශේෂයෙන් නගන්න කියලා මම මතක් කරේ. ඒ ගැන මේ ප්‍රශ්නයක් තියෙනවද? බැලුවේ නැද්ද? දැන් මේ කියන ඒවා හිතින් බලන්නේ නැද්ද? බැලුවේ නැද්ද? ඇයි උපාදා උපාදින්න කියලා පෙන්නනවා, තව තැනක උපාදා උපාදින්න උපාදානීය කියලා පෙන්නනවා කියලා. ඉතින් අපි මතක් කළේ මොකද්ද මම? ඇයි එහෙම තියෙන්නේ? පොත බලන්නයි බෑ. සතර සතිපට්ඨානේ යම් කිසි කෙනෙක් වඩනකොට රූපය ගැන බලනවා නම් එයාගේ නුවණට හසු වෙන රූපයක් තියෙනවා නම් ඒ රූපය උපාදානීයයි කියලා කියන්න බෑ, කියන්නේ නැහැ. ඒ නිසායි ඒ උපාදා උපාදින්න උපාදා අනුපාදින්න කියලා බෙදන්නේ උපාදානීය කියන එක නැතුව. ඒක ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැත්නම් ඊයේ පාඩමේ ටිකට ඊයේ පැයක් විතර මේ සම්බන්ධව දේශනාවක් කළේ. ඊයේ අන්තිමට කොතනද කළේ? සම්තිකේ කළානේ. සප්පටික කළාද? කතමන්තං රූපං සප්පටිකං ඉන්ද්‍රියං කළාද නෑනේ? සම්තිකේ දූරේ විතරයි කළා කියන්නේ. එතකොට කතමන්තං රූපං සප්පටිකං ඉන්ද්‍රියං. ඒ කියන්නේ ඉන්ද්‍රිය වෙන ගැටෙන ස්වභාවයෙන් යුක්තයි ඉන්ද්‍රිය වෙන රූප මොනවද? චක්කු ඉන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගාහනේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය පහ ඉන්ද්‍රිය නමුත් සප්පටිකයි, ගැටීම් ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඉන්ද්‍රිය කියන්නේ ඇයි කියලා මම කියලා තියෙනනේ. මොන අර්ථයෙන්ද ඉන්ද්‍රිය කියලා කියන්නේ?
ප්‍රධාන වෙන අර්ථයෙන් ඒකත් නේ ප්‍රධාන වෙන අර්ථයෙන් කියලා නිකන් එකිනෙකින් නෙමෙයි හොඳට අර්ථය තේරුම් ගන්න ඕනේ. ඒ ශේත්‍රයේ අපි කියමු දර්ශන කෘත්‍යෙහිලා ප්‍රධාන වන අර්ථය. අධිපති ධර්ම තියෙනවා කමක් නැහැ අධිපති කියන එකක් ගත්තොත් ඉන්ද්‍ර බව ප්‍රධාන බව. එතකොට අනිත් හැම ධර්මයක්ම ඒ ප්‍රධානියාගේ අනුදැනුම යටතේ. ඒ කියන්නේ එයා කියන විදිහට අපි කියන චක්කු විඥානය හෝ වේවා එයාට ඕන දෙයක් අරගෙන කන්න බොන්න බෑ. මේ ඒ ඉන්ද්‍රියේ ස්වභාවයටයි ඒ දර්ශන කෘත්‍ය දෙන්නේ. ඉන්ද්‍රිය ධර්මයේ යම් විලාවක යම් ආකාරයකට වෙනස්ද ඒ පෙනීම වෙනස් වෙනවා. ඒ වගේ අනිත් හැම දෙයක්ම දකින්න ඕනේ ඒ විදිහට. ඉන්ද්‍රිය කියන හැම තැනකම. දැන් මෙතනදී පෙන්වන්නේ ඉන්ද්‍රිය සප්පටික. ඊට පස්සේ කතමන්තං රූපං සප්පටිකං න ඉන්ද්‍රිය. මොකද්ද ඉන්ද්‍රිය නොවන ගැටෙන රූපය? කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. අනිත්‍ය කතමන්තං රූපං අප්පටිගං ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය වන නමුත් ගැටෙන්නේ නැති රූප මොනවද? ඉන්ද්‍රිය වන ගැටෙන්නේ නැති රූප ඉත්ත්‍ේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය තුන ඉන්ද්‍රිය බව කරනවා. ඉන්ද්‍රියයි නමුත් ගැටෙන්නේ නැහැ. මේ ධම්මායතන පරියාපන්න රූප. ඊට පස්සේ කතමන්තං රූපං අප්පටිගන්න ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය නොවන ගැටෙන්නේ නැති රූප මොනවද? මොනවද ඒ ටික හැට සුකුම රූප කියන්නේ? ක්‍රමානුකූලව කියන්නේ ඒකේ පාඩම් කියුවේ නැද්ද කවුද? කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ආකාශ ධාතු රූපස ලහුතා මුදිතා කම්මඤ්ඤතා උපචේ සම්පති ජරතා අනිත්‍ය කබලින්ක ආහාර කියන මේ රූප මොනවද? ඉන්ද්‍රිය නෙවෙයි නොගැටෙන අපටිග රූප. අපධාතු ඒක අපධාතු පිටයි. තවන්තන් රූපං අප්පටිකං ඉන්ද්‍රියං නාප්පටිකං ඉන්ද්‍රියං. කතමන්තං රූපං සප්පටිගං මහ භූතං. ගැටීම් සහිත මහ භූත රූපය මොකද්ද? පොට්ටබ්බායතන. පොට්ටබ්බායතන කියනකොට පොට්ටබ්බා ආයතන පරියාපන්න වූ ධාතු කීයක් වෙනවද? මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු තුන. ඒක මතකයි නේද? ඇයි ඒ තුන විතරක් පෙන්නලා ආපෝ ධාතුව පෙන්වන්නේ නැහැ කියන කාරණාව විස්තර කළාම ආපෝ ධාතුව හැම වෙලාවෙම අර ධර්මයේ සම්පින්දනය කරන ස්වභාවයෙන් කතමන්තං රූපං සප්පටිගං න මහ භූතං.
සප්පටිගයි මහ භූත නොවන රූප මොනවද? දැන් ඉස්සෙල්ලා පෙන්නේ කතමන්තං රූපං සප්පටිගං මහ භූතං. දැන් අහන්නේ කතමන්තං රූපං සප්පටිගං නමහ භූතං. සෝතායතනේ, ගහනායතනේ, ජීවායතනේ, කායායතනේ, රූපායතනේ, සද්ධායතනේ, රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන. හරිද? එතකොට ඒ ටික සප්පටිගං නමහ භූතං. කතමන්තං රූපං අප්පටිගම් මහ භූතං. මහ භූතයි නමුත් ගැටෙන්නේ නැති රූපේ මොකද්ද? ආපෝ ධාතු. කතමන්තං රූපං අප්පටිගං නමහ භූතං. ඒ කියන්නේ කුමන රූපයේද ගැටෙන්නේ නැහැ මහ භූත නොවන සුඛ රූප කිය මොනවද? කියන්න දෙලම කියන්න. ඉන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, කාය විඤ්ඤාති, වාචික විඤ්ඤාති, ආකාශ ධාතු, රූපස ලහුතා මුදිතා කම්මඤ්ඤතා, උපතේ සංතති ජරතා අනිත්‍යතා කබලින්කාහත කියන මේ රූප මොනවද? සුකුම මහ භූත නොවන නොගැටෙන රූප. කතමන්තං රූපං ඉන්ද්‍රියං ඕලහරික. ඕලාරික කියලා කියේ මොකක්ද? ගොරෝසු රළු හසු වෙන ඉන්ද්‍රිය වූ ඕලාරික රූප මොනවද? චක්කු, සෝත, ගාන, ජීවා, කාය කියන මේ ටික ඉන්ද්‍රියයි ඕලාරික. කතමන්තං රූපං ඉන්ද්‍රියං සුකුමං. මම මතක් කළා අර අපි මුලින් කරපු මාතෘකාව මේ තාම පුරවන්නේ ඕලාරිකං වා සුකුමං වා යන්දුරේ සම්තිකේ වා කියලා අර පෙන්නපු ඒවා ටිකට උත්තර ටික මේන්නේ. එතකොට ඉන්ද්‍රිය වන සුකුම රූපේ මොකද්ද? ඉන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය මේවා ඉන්ද්‍රිය වෙන සුකුම. කතමන්තං රූපං න ඉන්ද්‍රියං ඕලාරික. ඕලාරික වූ ඉන්ද්‍රිය නොවන රූප මොකක්ද? ඕලාරික වූ එතන රළු වූ මේ ඉන්ද්‍රිය නොවන රූප රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන තියෙනවා නම් මේවා ඕලාරිකයි ඉන්ද්‍රිය නොවන රූප. කතමන්තං රූපං න ඉන්ද්‍රියං සුකුම. ඉන්ද්‍රිය වන ඉන්ද්‍රිය නොවන සුකුම රූප මොනවාද? ඒ කබලින්කාහ. කාය විඤ්ඤාති, වාචික විඤ්ඤාති කේ කබලින්කාහ. කතමන්තං රූපං ඉන්ද්‍රියං දූරේ. කතමන්තං රූපං ඉන්ද්‍රියං දූරේ. අපි දූරේ කියලා කියයි. ඉන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය. ඒ තුන මොකද්ද? දූරේ. ඇයි දූරේ කියලා කිව්වේ? අවබෝධයේ දුෂ්කරයි. මනෝ විඥානේ විඤ්ඤාය, චක්කු විඥාන ආදී විඥානයන්ගෙන් විඤ්ඤායන ඒවා හසු කර ගැනීම, ලක්ෂණ දැන ගැනීම ඉතාමත් අපහසුයි. දුරනුබෝධ බැවින් ඒවා දුරේ කියලා කියනවා. එතකොට ඉන්ද්‍රිය දුරේ රූප කීයක් තියෙනවද? කතමන්තං රූපං ඉන්ද්‍රියං සම්තිකේ. සම්තික ළඟ වූ ඉන්ද්‍රිය මොනවද?
චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය. මේ මොකද අනිත් කට්ටිය කතා කරන්නේ නැත්තේ? ඒ කියන්නේ මේව බලන්නේ නැහැ කියන එක. උපසමත් දන්නව පූස වගේ ශබ්ද නැති ඉන්නවා. අහනකොට කතා කරන්නේ. මේ තේන්නේ බාල වුණාට කමන්නේ මේ ඒ අය ඉස්සරහටයි ඕනේ. තේරෙන්න පුළුවන් අය පිටිපස්සට ගියාට කමන්නේ මේ ක්ලාස්. එතකොට මේ මුණ දිහා බලාගත්තාම එයාට අහක යන්න බෑනේ. ඔහොම ටික හරි ඇහෙනකොට දැන් තේරෙනවනේ කොච්චර තේරෙනවද? දැන් කලින් තිබුණට වඩා කලින් රූපයක් නැහැ කියන්නේ හිටි. නේද? එතකොට කතමන්තං රූපං ඉන්ද්‍රියං සම්තිකේ. කතමන්තං රූපං න ඉන්ද්‍රියං දූරේ. ඉන්ද්‍රිය නොවන දුර රූප මොනවද? කාය විඤ්ඤාති, වචේ විඤ්ඤාති, ආකාශ ධාතු. ඒ මට විතරයි තේ කියන්න අයිතියක් තියෙන්නේ. වෙනකට තේ කියන්න අයිතියක් නෑ. කියන්නේ. ඒ පෙරම කියන්නේ. කාය විඤ්ඤාති, වචේ විඤ්ඤාති, ආකාශ ධාතු, රූපස්ස ලහුතා මුදිතා කම්මඤ්ඤතා. එතකොට ආපෝ ධාතු වයි කියන්නේ නේද? ඉන්ද්‍රියන් දුරේ අයිති, න ඉන්ද්‍රියන් දුරේ අයිති ආපෝ ධාතු. සුඛ රූප කොට නේද අයිති ආපෝ ධාතු. කතමන්තං රූපං න ඉන්ද්‍රියං සම්තිකේ. ඉන්ද්‍රිය නොවන සම්තික රූප මොනවද? රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන මේවා මොනවද? ඉන්ද්‍රිය නොවන සම්තික රූප. කතමන්තං රූපං මහ භූතං ඕලාරිකං. ඒක අමාරුම ප්‍රශ්නයක් වගේ කරකොල්ල බලන්න. ඕලාරික මහ භූත මොනවද? පොට්ටබ්බායතන. කතමන්තං රූපං මහ භූතං සුකුම. අපෝද. කතමන්තං රූපං න මහ භූතං ඕලාරිකං. සක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවායතනේ, කායයතනේ, රූපායතනේ, සද්ධායතනේ, ගන්ධායතනේ, රසායතනේ. දන්තං රූපං න මහ භූතං ඕලාරිකං. කතමන්තං රූපං න මහ භූතං සුකුම. මහ භූත නොවන සුකුම රූප මොකද්ද? ඉන්ද්‍රියතේ. හරි. කතමන්තං රූපං මහ භූතං දූරේ. ආපෝ ධාතු. කතමන්තං රූපං මහ භූතං සම්තිකේ. කතමන්තං රූපං න මහ භූතං දූරේ. මහ භූත නොවන දුර රූප මොනවද? ඉන්ද්‍රිය. කතමන්තං රූපං න මහ භූතං සම්තිකේ. පොට්ටබ්බ ධාතු ඇහැර 11 ආයතන. හරිද? ඊට පස්සේ තියෙනවා රූපායතනං දිත්තං, සද්ධායතනං සුතං, ගන්ධායතනං රසායතනං, පොට්ටබ්බායතනං මුතං. හරිද? සබ්බං රූපං මනසා විඤ්ඤාතං රූපං. රූප තියෙනවා. රූපායතනේ දැකිනවා, යන ගණයට යනවා. සද්ධායතනේ අහනවා, යන ගණයට යනවා.
ගන්ධ ආයතනේ, රස ආයතනේ, පොට්ටබ්බ ආයතනේ දැනෙනවා යන ගණයට යන මුතේ. සබ්බං රූපං මනසා විඤ්ඤාතං රූපං. සියලුම රූප මනසෙන් විඤ්ඤාණය. ඉවරයි. එතකොට චතුත් සංග්‍රහය ඉවරයි. දැන් ඉවරයි. දැන් ටිකක් හතිය දක්වන හින්දා ඉක්මනට ගියා කියන්නේ ඒ කියන්නේ දැන් ඉතර වගේ එකින් එකට විස්තර කරන්න ඕනේ නැහැ. දැන් කියනකොට තේරෙන හින්දා දැන් වෙනදට මුල් හරිය පරක්කුනේ ඕවා එකින් එක තේරෙන්න කියනවා. ඊට පස්සේ පංචකේ තියෙන්නේ පංචක ණය. කතමන්තං රූපං පඨවි ධාතු. පඨවි ධාතු කියන්නේ මොකද්ද? යං කක්කලං කරිගතං කක්කලත්තං කක්කල භාවෝ අජ්ජත්තං වා බහිද්ධා උපාදින්නම් වා අනුපාදින්නම් වා ඉදන්තං රූපං පඨවි ධාතු. ආධ්‍යාත්මික හෝ බාහිරෝ ආධ්‍යාත්මික හෝ බාහිරෝ කර්මයෙන් හටගත් හෝ නැතුව හෝ යම් කාර්කස බවක් පරුෂ බවක් කාර්කස සත්‍යයක් කාර්කස භාවයක් තියෙනවනම් මේකයි පඨවි ධාතු කියලා කියන්නේ. එතකොට හොඳට මතක තබා ගන්නට ඕනේ අපි දැන් පොළොවට පඨවි කියලා කියන්නේ පෘථිවි කියලා කියන්නේ. ඒ පඨවි කියන එකනේ. පෘථිවිය කියන්නේ පඨවි කියන එක. පඨවි කියලා කියන්නේ පඨවි ස්වභාවය වැඩිපුර තියෙන නිසා මිසක පඨවි කියන එකේ සැබෑම ස්වභාවය තමයි ඒ කියන්නේ ස්වභාවාර්ථය ධාතු කියලා කියන්නේ. තද වූ රළු වූ කර්කස වූ ස්වභාවයක් තියෙනවා නම් ආධ්‍යාත්මික වේවා බාහිර වේවා කර්මෙන් හටගත් රූපයක වේවා කර්මෙන් හට නොගත් රූපයක වේවා ඒ තද කර්කස ස්වභාවයට කියනවා පඨවි ධාතු කියලා. එතකොට මේ පඨවි ධාතු කියනකොට හොඳට නුවණට හසු කරගන්න ඕනේ අපි මේ ධාතු ස්වභාවය. ධාතු ස්වභාවය කියනකොට එතනදී අපි කියමුකෝ දැන් දික්කු තද බවක් දික්කු රවුම් බව දික්කු නැත්නම් හතරස් වූ තද බව කියලා තද බවට සටහන් නැහැ. තේරෙනවද? දැන් හතරස් තද බව රවුම් තද බව කියලා එහෙම තද බවක් ගැන සටහන් වලින් තොරව මොකද ඒ නිසායි ඔය අපි මේ ආයතන ටික කළේ අපිට ඒ ගැටෙන දේ යම ගැටෙන්නේ ඒකයි දැන් පොට්ටබ්බ ආයතනය අනුගිය ධර්මයක් තමයි පඨවි ධාතුව බොහෝ දුරට. එතකොට අපිට කයට ගැටෙන සිද්ධාන්තයට රවුම් බවක් හෝ හතරස් බවක් හෝ පේන්නේ නැහැ. රවුම් බවක් හතරස් බවක් දිග් බවක් පේන්නේ රූප ආයතනයකින් ඇහැට. මේ ආයතන පිළිසිඳ නොදකින නිසායි පඨවි ධාතුවේ ධාතු ස්වභාවය අපිට තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ. තේරෙනවද? දැන් අපි කියමු අපිට මෙහෙම මේ ඇහැට පේනකොට මේ සටහනක් පේනවා නම් ඒ සටහන ඔන්න දැන් හතරස් කියලා කියන්න පුළුවන්. එන වර්ණ සටහන දිහා බලන්න. නමුත් කායත ස්පර්ශ වෙන පොට්ටබ්බ ධාතුව හතරස් වූ කියලා කියන්න බෑ. ගැටෙන පටවි. එතකොට අපිට ආයතන ගෙන් වශයෙන් හොඳට සියුම්ව ගවේෂණය කරන්න පුළුවන් වුණාම පුළුවන් වෙච්ච දවසට තමයි මේ ධාතුන්ගේ නියම ස්වභාවය ප්‍රකට වෙන්නේ.
ධාතුන්ගේ ස්වභාවය නියම විදිහට ප්‍රකට කරගත් දවසටයි ආයතන හොඳට වෙන් වෙලා තියෙන්නේ. දෙක දෙපැත්තට ආයතන හොඳට වෙන් වෙලා තියෙන දවසටයි ධාතුන්ගේ ස්වභාවය තියෙන්නේ. ධාතුන්ගේ ස්වභාවය තියෙන දවසටයි ආයතන වෙන් වෙලා තියෙන්නේ. එතකොටවත් අපි මේ ආයතනයන්ගේ නානත්ව ස්වභාවය ඉතල නුවණින් දැනගන්න ඕනේ. එතකොට පඨවි ධාතුව කියනකොට හොඳට මතක තබා ගන්න ඕනේ. අර කිව්වේ මොකද්ද? රළු කර්කස ගොරෝසු ස්වභාවයක් තියෙනවා නම් උපාදින්න සංකාණයක වේවා අනුපාදින්න වේවා ආධ්‍යාත්මික වේවා බාහිර වේවා කුමන ආකාරයක දැන් ඔය කතා කරන්නේ සැබෑවටම තියෙන තැනකින් නෙමෙයි ඈ. ඒ කියන්නේ මේ ලෝකයේ මානසික මට්ටමට මේ කතා කරන්නේ. ඒ කියන්නේ ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ඒ කියන්නේ පොට්ටබ්බායතනයේ හැම වෙලාවෙම බාහිරමනේ. දැන් මේ ලෝකයේ තුල කෙලෙසකින් බෙදලා තියෙනනේ ආධ්‍යාත්මික බාහිර කියලා. ඒ නිසයි ඒ කෙලෙසිය අතහැරෙන්න හින්දා මිසක කෙනා ඉන්න තැනින්නේ ඒ කියන්නේ නිෂ්ඨාව අවසානයත් ওই මට්ටමෙන් ඉතුරු වෙන්න බෑ. දැන් ඒ කියන්නේ පොට්ටබ්බායතනයේ බාහිරමමනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික බාහිරමයි. ඇහැ, කන, දිව, නාසය, ශරීරය ආධ්‍යාත්මිකයි. එතකොට පොට්ටබ්බායතනයේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා ආපහු දෙකට බෙදෙන්න ක්‍රමයක් නැහැ. නමුත් අපි ඒ කියන්නේ ලෝකයේ කෙලෙසයකට ඒ කියන්නේ කාම භූමිය කියලා කියන්නේ ඒකයි. කාම භූමිය කියන තැනේදී ඒ බාහිර ආයතනයේ දෙකට බෙදාගෙන තියෙනවා ආපහු. තේරෙනවද? පොට්ටබ්බායතනය අපිට හම්බෙන්නේ ආපහු ආධ්‍යාත්මික බාහිර කියලා. එතකොට මේ ධර්මයේ සම්මර්ෂණය කරගෙන යනකොට එයාට පොට්ටබ්බායතනයේ බාහිරමයි කියන දැනුමක් ආවෝ. එදාට තමයි එයා කාම භූමියෙන් මිදෙන්නේ. ආධ්‍යාත්මික සංයෝජන වලින් අතහැරෙනවා. දැන් රූපායතනයේ බාහිරමයි. කාම භූමියේ කියන ස්වභාවය තමයි කෙලෙසි තමයි රූපායතනයේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා බෙදිලා. මේ ධර්මයේ සම්මර්ෂණය කරනකොට රූපායතනයේ බාහිරමයි කියන එකයි පිරිසිදු දකින්න රූපේ පිරිසිදු දකින්නකොට. ආධ්‍යාත්මික රූපයක් එයාට හම්බ වෙන්නේ නැහැ. රූපායතනයේ බාහිරමනේ. තේරුණාද කියන්නේ? ඊට පස්සේ ගන්ධායතනයේ බාහිරමයි. කාම භූමියේ ස්වභාවය තමයි බාහිර වූ ගන්ධායතනය ආපහු දෙකට බෙදලා යාගේ මනසට. ඒ කියන්නේ ඒවා කෙලෙසියකට හදාගත්තු දේවල් මිසක ඒවා අතුරුදහන් කරන්න පුළුවන්. ඒ අපි කියමුකෝ ආධ්‍යාත්මික රූපායතනය ඒ කියන්නේ ශ්‍රද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කියලා අපිට හම්බෙන සිද්ධි ටික මේවා කෙලෙස්. සැබෑවටම තියෙන සිද්ධාන්ත නෙමෙයි. මේ එතකොට ගන්ධායතනයේ කියන එක බාහිරමයි. කාම භූමියේ ඒ බාහිර ගන්ධායතනයේ ආධ්‍යාත්මික බාහිර දෙකට බෙදිලා අපිට හම්බෙන්නේ. උපාදින අනුපාදිනව හම්බෙන්නේ එහෙම. එතකොට මේ ආයතන පිළිසිඳ දැක්කා කියන නිස්සාව යන්නේ කොතෙන්ද? ගන්ධායතනයේ කියන එක බාහිරමයි කියන තැනකට ආවහම එයා ආධ්‍යාත්මික සත්‍යෙ මිදෙනවා. ඊට රසායතනයේ කියන එක බාහිරමයි. කාම භූමියේ කෙලෙසේට විපාකයට ආධ්‍යාත්මිකවත් වෙනවා ඒක. හොඳට ඒ රූපයේ පිරිසිදු දැක්කහම රසායතනයේ විතරයි යට ඉතුරු වෙන්නේ. ඊට පස්සේ කාය ආයතනය කියන්නේ පොට්ටබ්බායතනයේ බාහිරමයි. කාම භූමියේ කෙලෙසේකට පොට්ටබ්බායතනයේ හම්බ වෙනවා ආධ්‍යාත්මික බාහිර. මේ විදිහට හම්බ වෙන්නේ කෙලෙසයකට. ඒවා හැම සැබෑවටම තියෙන සිද්ධි නෙමෙයි. එතකොට රූපයේ පිරිසිදු දැක්කහම ආධ්‍යාත්මික සිද්ධියකින් අතහැරෙනවා. ඔය ආධ්‍යාත්මික රූපායතනය, ආධ්‍යාත්මික සද්ධායතන, ආධ්‍යාත්මික ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන කියන ටික අරමුණු කර තමයි විඥානේ මේ කයේ හැසිරෙන්නේ. ඒකයි
රූපේ අරමුණු කර කර විඥානේ මේකයි හැසිරෙනවා කියලා කියන්නේ ඒ හින්දා විඥානේ මේ කය විඥාණයට ඕකේ කියලා කියනවා. ඕක කියලා කියන්නේ වාසස්ථානය. වාසස්ථානය. එතකොට අපි කියමුකෝ විඥාණයට මේ කය සිහි කරන කය හැසිරෙන්න බෑ. කය සිහි කරගෙන ගනිමින් ආපහු විඥාණයට මේ කය උපදින්න බෑ. ඒ කියන්නේ යමක් සිහි කරගෙන උපදිනවා නම් විඥානය උපදින්නේ කය උපදින්නේ බොහෝ සෙයින්ම මේ තමාවම සිහි කරගන්න. ඒකයි අනිත් දේවල් අතහැරුණොත් මෙතන අතහැරෙන්නේ නැත්තේ අපිට. මේ එතකොට මේ ආයතන ටික පිළිසිඳ දැක්කහම එයාට ඉතුරු වෙන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික බාහිරයි ආධ්‍යාත්මික ධර්මය අනිදර්ශනය. ඒ කියන්නේ එයාට ආධ්‍යාත්මික ධර්මයේ අනිදර්ශනයි. ඒ කියන්නේ දකින්න බෑ. දැකලත් නෑ, දකින්නවත් නෙමෙයි, දකින්නේද නෑ. එයාට ඒ අර්ථ කෙලෙසයක් නෑ. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි නුඹලට කවදාවත් සම්මුවට ඇවිල්ලා නැති, ඒ කියන්නේ කවදාවත් ඔයගොල්ලෝ දැකලත් නැති, දකින්නවත් නොවන, දකින්නේද නැති දෙයක් කරඹය කෙලෙසයක් තියෙනවද නුඹලට කියලා. ඔයගොල්ලන්ගේ ජීවිතේට කවදාවත්ම අතීතයේදී හම්බෙලා නැති, දැනුත් හම්බ නොවෙන, මතුවටවත් හම්බ නොවන දෙයක් කරඹය ඔයගොල්ලන්ට කෙලෙසිය දෙයිද? ඒක දුරු කරන්න යමක් තියෙනවද අපිට? නෑ. එතකොට මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික කෙලෙස් යෙදෙනවා තියා ඒ ටික ඒ කෘත්‍ය වෙනවා පිරිසිදුයි කරත් මේ තමයි ජීවිතයේ අනුව ගිය ධර්මතා. කියන්නේ මේ රූප මේ ටික පිරිසිදු දැක්කහම ආධ්‍යාත්මික ධර්මයන්ගෙන් මිදෙනවා. ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික මිදෙනවා. ඒ ටික මිදුනහම එයා මිදුනේ මොකෙන්ද? කබලින්ක ආහාරය. ඇයි ඒ? කබලින්ක ආහාරයෙන් හැදිලා තියෙන මේ තේන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ නෙමෙයි. අපිට නොපෙනෙන නොදැනෙන ස්වභාවයෙන් යුක්තවම කබලින්ක ආහාරය මේ පැත්තෙන් තමයි කෘත්‍ය වෙලා තියෙන්නේ. හැදිලා තියෙන්නේ. කෙනෙක් ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික මිදුනොත් එයා මිදුනේ මොකෙන්ද? කබලින්ක ආහාරයෙන්. ඒකයි අනාගාමී පුද්ගලයාට කියනවා සාම්භූමියේ ඉන්න ඕරම් භාග්‍ය සංයෝජන තියෙන පුද්ගලයාට කියනවා ආධ්‍යාත්මික සංයෝජන තියෙන පුද්ගලයා කියලා. මොකද ආධ්‍යාත්මික බාහිර දෙකට බෙදා ගත්තට බාහිරයක් දැක්කත් මෙහි කියන ගණිත යන්නේ. දැන් කණ්ණාඩියේ තියෙන ඡායාව දැක්කත් මේ හැය යන ගණිත යන්නේ. මේ ෆොටෝ එකක තියෙන පින්තූරයක් දැක්කත් මේ මාවයි දකින්න කියලා මෙහාට එකක් ගාලා සංයෝජනේ ගන්න. සාම්භූමියේ තියෙනවා. තේරෙන්නේ? එතකොට මේ හැම තැනකදීම සංයෝජනේ ආධ්‍යාත්මික. අනාගම පුද්ගලයාගේ සංයෝජනේ වාහයි. ආධ්‍යාත්මික සංයෝජන නැහැ. අනාගම පුද්ගලයාට ඇයි එහෙම වුනේ? එයා ආයතන පිරිසින් දැකලා ආධ්‍යාත්මික ආයතනයන්ගේ මිදුනේ හින්දා. එතකොට ඕරම් භාග්‍ය සංයෝජන හැම වෙලාවෙම තියෙන්නේ බාහිර ආයතන මුල් කරගෙන. ඒ කියන්නේ තාම රූප ආයතනයේ මෙහෙම දකින්න සිද්ධාන්තයේ මම හැංගීම ඉතුරු වෙනවා නේද? හැබැයි හොඳට දකින්න මේ රූප ආයතනය කියලා. මෙහෙම පේනකොට රූප ආයතනය කියලා. දැන් අපි මෙහෙම බලන්නේ සම්පූර්ණ මුළු කයක් ඈඳගෙන මම කියලානේ. තේරෙනවද? එතකොට පඨවි ධාතුව කියන එක හොඳට තේරුම් කරගන්න ඕනේ. මේ දැන් අපි ඉන්න තැන ඉඳලා මේ නුවණ තියෙන්න ඕනේ. අර නිස්සාව තමයි මම කිය ආයතන මේ රූපයේ පිටින් දැක්ින්නේ මොකටද? රූපයේ පිටින් දැක්ීමේ කෘත්‍ය ඔන්න ඔය තැනින් අවසන් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ රූපයේ පිටින් දැක්කා කියලා කියනවා නම් හරියට යම් කිසි කෙනෙක් රූපයේ පිටින් දැක්කොත් එයා කබලින්ක ආහාරයේ පිටින් දකින්න නැතිනම් එයා අනාගාමී වෙනවා. කියලා කියන්නේ එයා සම්පූර්ණ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ කාම ලෝක ජීවිතයක් වනොන් ටිකෙන් මිදෙනවා. රූපේ පිටින් දැක්කහම අනාගාමී වෙනවා කියලා කියන්නේ ඒ නිසායි. ඒ කියන්නේ ඉඳගෙන හිටගෙන ඇවිදින නිදාගන්න පුද්ගලෙක් එහෙම පණවන්න හම්බ වෙයිද? ඇයි? ඒකෝට රූප ආයතන පිටින් දැනෙනවා කියලා කියන්නේ උපාදින අනුපාදින දෙකේම රූපේ එයා අතහැරනවා. එයා දන්නවා ඒකකොට. මොකද්ද? අපි කියමු. ඒක තමයි දැන්.
උපාදින්න අනුපාදින්න සියල්ලම මේ එයාට ඒ රූප ටික ඔක්කොම පිළිසින් දකින්නකොට හැම තැනකම රූප ආයතනයක් වෙනවා මිසක වෙන්නේ. ඒ කියන්නේ රූප ආයතනයක් මිසක අසු රූප ආයතනයක් තියෙන්න බෑනේ. රූප ආයතනය කියන එක බාහිරමනේ. තේරුණාද? ඒකයි කියේ අද අපිට තියෙන්නේ කියන කාම භූමියේ පැවැත්ම තියෙන බෙදාන අපි එක පැත්තක් ඉන්නවා. ඔව් බෙදාගෙන තියෙන්නේ මේ ඒද බාහිරමයි බෙදලා තියෙන්නේ. ඒ බෙදීම නිසායි කබලින්ක ආහාරයෙන් නිදෙන්නේ නැත්තේ. ඔය කෙලෙසේ ඔය බෙදීම නිසායි මෙහි කබලින්ක ආහාරය ඇතුළු වෙන්නේ හැම වෙලාවෙම. කබලින්ක ආහාරයෙන් යුක්ත රූපේ මේ මම කියලා කෙලෙසේ මෙතන ඇතුළු වෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ නිසායි. බැරි වෙලා මේ ටිකේ ශුන්‍යතාවයක් ශුන්‍යෝගාමී කියන තැන ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටික මිදුනොත් එයාට ඉඳගෙන හිටගෙන ඇවිදින නිදාගෙන පුද්ගලෙක් පනවන්න බෑ. ධර්මතාවයක් විතරයි ජීවිතේ. ඒ ධර්මතාවය තමයි මොකද්ද? එදාට රූප ආයතන සද්ද ආයතනයෙන් පනවන්නේ නැහැ. දික්ටි සුත මුත විඤ්ඤාත. ඒ කියන්නේ දකින්න ලද දේ දකින්නවා. ඒ දැකීම හේතු ප්‍රත්‍යය කියලා දකින්නවා. ඒ හේතු නිරුද්ධ වෙනවා දකින්න දේ නිරුද්ධ වෙනවා කිය එක සිද්ධ වෙනවා. ඒක ජීවිතේ වෙනවා. මෙහෙම ටිකක්. මොකද ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින්න පුද්ගලයෙක් වුණොත් ජීවිතයක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ වර්ණ රූපායතන මාත්‍රයකින් ඉඳගෙන හිටගෙන ඉන්නවා කියන්න පුළුවන්ද? රූපායතනයෙන් පනවන්න පුළුවන්ද? හිටගෙනයි ඉන්නේ, ඉඳගෙනයි ඉන්නේ, නිදාගෙනයි ඉන්නේ, ඇවිදින්න ඉන්නේ කියලා පැනවියාදී රූපායතනෙ. දැනේ. සද්දායතනයෙන් පනවන්න පුළුවන්ද? අවස්ථාවට හටගෙන නිරුද්ධ වෙන සද්දායතනයෙන් පනවන්න පුළුවන්ද? හිටගෙන ඉඳගෙන ඇවිදින්න නිදාගෙන ඉන්නේ කියලා. ගන්ධායතනෙන් අවස්ථාවට හටගෙන නිරුද්ධ වෙන ගන්ධායතනෙන් පනවන්න පුළුවන්ද මේ හිටගෙන ඉඳගෙන නිදාගෙන ඇවිදින්න කියලා? රසායතනෙන් පොට්ටබ්බායතනෙන් බෑ. ඔය පනවන්නේ ආධ්‍යාත්මික සංයෝජනයකින්. ඒ කියන්නේ රූපායතනෙ පිළිසින් දකින්නේ නැහැ. මෙහෙන් බලනකොට මේ රූපායතන. ඒකයි මේ ආයතන ටික හරියට පිළිසින් දැක්කොත් ආයතන ටික පිළිසින් දකින්ද ගොඩාක් දුරට ඕනේ. එයා දැනගන්න ඕනේ මේක පිළිසින් දැක්කම නිස්සාමකෙන් කොතනද ඒ තැන දැනගෙන ඒ තැනට යන්නයි මේක පිළිසින් දකින්නේ. එයා දන්නවා ආධ්‍යාත්මික ධර්මයන්ගෙන් රූපයන්ගෙන් මිදෙනවා කියලා කිව්වේ තමායයි උරුම කරගත්ත දේ අල්ලගෙන ඉන්න දෙයටයි ජීවිතය කියලා කියන්නේ. එතකොට අපි දැනට ඇහැ කන දිව නාසය ශරීරය උරුම කරගෙන අල්ලගෙන ජීවිතය කරගෙන ඉන්න හිඳයි අපි රූපයෙන් මිදිලා නැහැ කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ රූපයක් හේතු නිසා හටගෙන පෙනෙනවා හේතු නිරුද්ධ වෙනවා පෙනෙන්නේ නිරුද්ධ වෙනවා කියන තැනින් නෙමෙයි. රූපයක් අල්ලගෙන ඉන්නවා කියන්නේ. දැන් අපි රූප බැලුවත් නැතත් අපි හිතගත්තත් ඉඳගත්තත් නිදාගත්තත් ඇවිද්දත් ඇහැ කන දිව නාසය ශරීරය කියන එක වෙනසක් වෙයිද? හිතගත්තත් නැතත් හිතගෙන ඉඳගෙන නිදාගෙන ඇවිදින මොන ඉරියව්වකින් හිටියත් ඇහැ හැම වෙලෙම තියෙනවා. කන දිව නාසය ශරීරය තියෙනවා. පෙනෙන දේ අවස්ථාවට පෙනිලා නැති වුණාට ඒක නැති බව පේන්නේ නැත්තේ ඒ ඔක්කොම බලපු කෙනා මෙහෙ ඉන්න නිසා. ඇයි එහෙම කියන්නේ? අර මං කිව්වේ රූපායතනයෙන් පැනෙවුවා තේන රූපායතනයෙන් සංයෝජනය ගිහිල්ලා තියෙන්නේ මෙහාට. සද්ධායතන ගන්ධායතන රසායතනයෙන් සංයෝජනය ගිහිල්ලා තියෙන්නේ මෙහාට. ඇයි එහෙම කියන්නේ? අපි කියමු කාගෙන් හරි ඔයා මේ දැන් තේරෙන්නේ කොහෙද හිටියේ? මං අර සද්ද ඇහෙන තැන හිටියේ කියලා ඒ සද්ද ගැන කියයි ඕනනම් තමන් හිටියා කියලා කියන්නේ ඒ සද්දේ එයා මේ පෙන්නයි සිහි කරයි නේද? තමන් හිටියේ කියලා පනවන්න ඉදිහන්නේ. දැන් තේරෙන්නේ ඉතින් ඔයගොල්ලෝ කොහෙද හිටියේ කියලා ඇහුවොත්
ශාලාවේ හිටියේ කියලා ඇහෙන් දැකපු රූපෙ පෙන්න යෝගොල්ලෝ හිටියේ කියලා. ඕගොල්ලෝ පෙන්නන්න දෙයක් නෑ. මොකද ඒ බාහිර ආයතන ටිකෙන් සංයෝජනය ගිහිල්ලා තියෙන ආධ්‍යාත්මිකයට. තේරෙන්නේ නැහැ කියන්නේ. තේරෙන්නේ නැද්ද? කොටතරම. තේරෙන්නේ කියන්නේ තේරෙන්නේ එතකොට යම් කිසි කෙනෙක් අනාගාමී වුණා න ආගාමී නැවත මෞකුසකට එන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැ කන දිවන රූප ශබ්ද ගන්ධ රස කෙරෙහි තණ්හාව තිබුණත් ඒව කෙලිම ලබන්න විදිහක් නැහැ. ලැබෙන්නේ මොකද්ද? ඇහැ කන දිවන ආසේ ශරීරය. කෙනෙකුට ඇහැ කන දිවන ආසේ ශරීරය කියන නිමිත්ත සිහි කරගෙන බහින්න එකක් නැත්නම් එන්න විදිහක්. එතකොට රූපයේ පිරිසිඳ දැක්කහම අනාගාමී වෙනවා. ඕරම්භාග්‍ය සංයෝජන දුරු වෙනවා. කබලින්ක ආහාරයෙන් මිදෙනවා කියන එකේ අර්ථය දැනගන්න ඕනේ. කබලින්ක ආහාරයෙන් නියෝජනය වෙලා තියෙන්නේ කොයි ටිකද? රූප කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකයි කන බොන ආහාරය නිසා පාලනය වෙලා පැවතිලා තියෙන්නේ. එතකොට අනාගාමී වුණාම රූපෙ මිදෙනවා කියලා කිව්වේ කොයි ටිකෙන්ද මිදුනේ? ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ ටිකෙන් සම්පූර්ණ මිදුණා. මේ ටිකෙන් මිදුනහම එයාට ඕරම් භාග්‍ය සංයෝජන හිතෙන්නේ නැහැ. එහෙම මිදීම සඳහාවත් එහෙම මිදින්නේ කොහොමද? ඇයි එහෙම වෙන්නේ කියලා ප්‍රශ්න ඇති කරගන්න එපා. ආයතන ටික පිළිසිඳ දකින්න. රූපායතනය හොඳට මතක තබා ගන්න. මේ ධහම පරිශ්‍රණය කරනකොට මේ ධහමෙන් පෙන්වන්නේ ආධ්‍යාත්මික වේවා බාහිර වේවා උපාදින්න වේවා අනුපාදින්න වේවා පටි ධාතු කියනකොට ඒ විදිහට තියලා බලන්න නෙමෙයි. අපිට හම්බෙන මානසික මට්ටමයි කියන්නේ. එහෙම හම්බෙන තැන්වලදී ඒ ස්වභාවයේ නියම විදිහට සිහි කරගන්න. අපි කියමු ආධ්‍යාත්මික වේවා බාහිර වේවා රූපායතනය කියනකොට රූපායතනය නේද මේ අපිට මේ ආධ්‍යාත්මිකයි කියලා මේ බාහිරයි කියලා හම්බෙන් තැනදී මේද රූපායතනය නේද මේද රූපායතනය නේද කියලා හොඳට විනිශ්චයට යන්න. රූපායතනය කියන එක මෙහෙමත් හම්බ වෙනවා අපිට. මෙහෙමත් හම්බ වෙනවා මේද බාහිරයි මේද රූපායතනය නේද කියන එකෙන් හොඳට ගවේෂණය කළාම ආයතන ටික ඉබේමයි අපිට ආධ්‍යාත්මික ආයතනයන්ගේ ශුන්‍යතාවය සත්‍ය. එතකොට කතමන්තං රූපං ආපෝ ධාතු. ආපෝ ධාතු කියලා කියනකොට ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ කර්මෙන් හටගත්ත හෝ කර්මෙන් හට නොගත්ත හෝ යම් ආපයක් ආපෝ ගතියක් ස්නේහ ගතියක් තියෙනවා නම් රූපයගේ බන්ධනයක් වේද මේ ආපෝ ධාතුවයි. එතකොට ස්නේහය කියන්නේ ඇලෙන ස්වභාවය ඇලෙන ස්වභාවයක් ඇලෙන ගතියක් තියෙනවා නම් ආප කියන්නේ මොකද? ආපේ ඒක නිකන් ඇලෙන බැඳෙන වගේද? ආලේප කියලා කියන්නේ ඒක තවරන වගේ. ආලේප කරනවා කියලා කියන්නේ නිකන් තවරන ගාන වගේ. එතකොට රූපයගේ බන්ධන ස්වභාවයක්. මේ රූපයගේ කියලා කියේ මොනවද? අනිත් පඨවි තේජෝ වායෝ කියන මේ ධර්මයන්ගේ එකට බන්ධන ස්වභාවයක් තියෙනවා. මේ බැරියලා ආපෝ ධාතුවේ එහෙම නොතිබුණොත් මේ හුලගේ මේ විසිරලා යනවා කුඩු. සිමෙන්ති කුඩු ටිකක් එහෙම විසිකරුවොත් විසිරෙනවා වගේ. මේ ඔක්කොම මේ ආපෝ ධාතු ස්වභාවය නැත්තම්. ආපෝ ධාතුවෙන් තමයි මේ ඔක්කොම බඳවලා තියෙන්නේ. එකට කැටි කරලා විසිරෙන්න නැති තියෙන්නේ ආපෝ ධාතුව. එතකොට ඒ රූපයගේ බන්ධන ස්වභාවයක එකට බැඳිලා හිටින ස්වභාවයක එකට කැටි වෙලා
තියෙන ස්වභාවයක් තියෙනවා මේක දකින්න ආපෝ ධාතු. දැන් අපි කියමු සරල උපමාවකින් දැන් පාන් පිටි ටිකක් වගේ ගත්තාම හුලං හමන තරකට ගිහිල්ලා පිටි කිලෝවක් විතර අරගෙන උඩ දැම්මොත් මොකක් වෙයිද? විසිරලා යනවා. වතුර ටිකක් දාලා අපි අනනවා. වතුර අර කියන කුඩු ටිකට වතුර ටිකක් දැම්මම මොකද උනේ? ඔක්කොම එකට වුණා. දැන් උඩ දැම්මොත් විසිරෙන්නේ නැහැ. විසිරෙන්න නොදී ඒක එකට බැඳෙවුවා. ඒ වන්දන ගතිය ඇති කලේ මොකෙන්ද? ආපෝ ධාතු. අපි මේ ජලයයි කියන තැනද රළුයි ඒ කියන්නේ ඒකෙද තව පටි ආපෝ තේජෝ කියන හතරම තියෙනවා. ඒකට එතන තියෙන ආපෝ ගුණය වැඩි නිසායි ඒකට අපි තේන මට්ටමේ ආපෝ ධාතුව ආපෝ කියන්නේ. ආපෝ ස්වභාවය නිසා තමයි අර ඉස්සෙල්ලා ආපෝ ගතිය අඩු වෙච්ච නිසායි අර හුලඟට විසුරුනේ කලාප. පිටි ටික හුලඟ ගියා කියන්නේ. ආපෝ කියන ගුණය එතෙන්ට වැඩි වෙච්ච නිසායි ඒක විසිරෙන්නේ නැති උනේ දැඳුනේ. අන්න ඒ වගේ දකින්න ඈ. ආපෝ වරණ බඳිනවා කියන්නේ බෑ. එහෙමද? සතර මහා ධාතු ඇතුළේ බඳිනවා කියලා එකක් නෑ. ඒ ධාතු හතරටම අයිති. ඒ කියන්නේ දැන් ඒ ආපෝ ධාතු ගුණයත් එකමයි මහ භූත හතර. එයාගේ කෘත්‍යය තියෙන්නේ අනිත්‍යය නිසායි. අනිත්‍යය බැඳිලා තියෙන්නේ මෙයා නිසායි. එයාගේ කෘත්‍යයක් වෙන්නේ අනිත්‍ය ධර්මතාව ටික නැත්තම්. ඒකයි එක මහ භූතයක් පවතින්නේ ඔකෙදි වෙනද අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා සූසි ප්‍රත්‍යයේදී එක් මහ භූත රූපයක් මහ භූත රූප එකක් නිසාද දෙකක් නිසාද තුනක් නිසාද මහ භූත රූප තුනක් එකක් නිසාද දෙකක් නිසාද කියලා මේ හතර දිනාට උනොන්ට උපකාරව පවතී. ඊට පස්සේ කතමන්තං රූපං තේජෝ ධාතු. තේජෝ ධාතු කියලා කියේ මොකද්ද? ආධ්‍යාත්මික උද බාහිර උද උපාදින්න උද අනුපාදින්න උද යම් තේජසක් තේජෝ ගතියක් උණුසුම් ආයුරේ තද උණුසුමක් තියෙනවා නම් තද උණුසුම් බවක් තියෙනවා නම් මේ තේජෝ ධාතුවයි. එතකොට තේජෝ ධාතුව කියන ගතිය ගොඩාක් දුරට තියෙන නිසා අපි ගින්දර කියලා කියන්නේ. තේජෝ ධාතුව කියනකොට ගිනි දළු වගේ දෙයක් සිහි කරගන්න එපා. තේජෝ ධාතුව අරමුණු කළා ඒ දැසගන්න එහෙම නිමිති නැහැ. අපි ඕකට මෙහෙම දෙයක් කිව්වොත් දැන් උණු වතුර කෝප්පෙක වැල් වතුර කෝප්පෙක තිබුණොත් අපිට බලලා මෙන්න මේකයි උණු වතුර මේකයි වැල් වතුර කියලා පේනවද? බැලුවට පේන්නේ නේද? ඒ මොකද තේජෝ ධාතුව නමුත් අරක රස්නේ තියෙනවා. පේන්නේ නැහැ. එතකොට ඒ තේජෝ ගුණය වැඩිපුර තියෙන නිසා ඉදින්නට අපි තේජෝ කියලා කියන්නේ. එතකොට දවන තවන දිරවනවා කියන එක තේජෝවේ ගුණ. තේජෝව හඳුනගන්න ක්‍රම නැති නිසා එයාගේ කෘත්‍යයෙන් අපි කතා කරන්නේ. තේරෙනවද? දවන තවන දිරවන පැසවන ස්වභාවයයි තේජෝ කියලා අපි කිව්වහම ඒ තේජෝ කියන ගුණය උෂ්ණ ගුණය නුවණින් දකින්න ඕනේ. එයා බලන්න ක්‍රමයක් නැති නිසා එයා කරන කෘත්‍ය ටිකෙන් කියනවා. දැන් හුලඟ ගැන අපිට දැනගන්න විදිහක් නැති හින්දා එයා කරන කෘත්‍ය දිහා බලලා අපි කියනවා ගහක් කියලා වෙනවා කියලා. අන්න ඒ වගේ මේ එහෙම නැති නිමිත්තකින් බලලා අපිට හිතාගන්න සිහි කරන්න කියන්න බෑ. එතකොට වායු ධාතු කියලා කියන්නේ මොකද්ද? ආධ්‍යාත්මික බාහිර වේවා කර්මයෙන් හටගත්ත වේවා නොගත් වේවා යම් වාතයක් තියෙනවනම් වායෝ ගතයක් තියෙනවනම් රූපයගේ තිරුණු බවක් තියෙනවනම් මේ වායෝ ධාතුවයි කියලා. එතකොට රූපයගේ තිරුණු බවක් කියන්නේ බැලුමක් වගේ දෙයක් තිබෙන ස්වභාවයක් තියෙනවා නේද? ඒ මොකද වාතය නිසායි. එතකොට ඒ වාතයේ මෙන්න මෙහෙම එකක් කියලා අපිට නිමිති නැහැ. එයා කරන කෘත්‍යයේ දිහා බලලා තමයි අපි කියමුකෝ දැන් වායු ධාතුව කියලා කියන්නේ මොකද්ද? මේ හොලවන පුම්බන හකුලන නමන දිගහරින ස්වභාවය කියලා කියනවා.
එයාගේ කෘත්‍ය ටිකෙන් තමයි එයා කතා කරන්න වෙන්නේ. නැත්නම් අපිට කතා කරන්න තැනක් නැහැ. නමුත් නුවණින් අපි දකින්න ඕනේ වායු ධාතුව කියන එක මෙන්න මේ මේ වගේ ස්වභාවය මේ වගේ ධර්මතාවය වෙන ස්වභාවයක්. එතකොට ඒකද විඥානීය අධ්‍යාත්මයට එන්නේ නුවණින්ම තමයි ප්‍රකට වෙන්නේ. ඒ වගේ නුවණේ ඉදිරියට යන කෙලෙස් දෙන්නේ. ඒක මේ ධාතු ස්වභාවය හැම වෙලාවෙම ශුන්‍යතාර්ථයෙන් තියෙන්නේ. මේ ධාතුව කියන එක ධාතු කියන්නේ ස්වභාවයක් කියලා. එතන ශුන්‍යතාර්ථයක් කියන්නේ ඒ ධාතු ගතිය අවබෝධයට ලක් කරගන්න යනකොට එයා සත්ව පුද්ගල ආත්ම භාවයෙන් නැත්නම් මේ ලෝකේ නිදිලා ශුන්‍යතා දර්ශනයකට ඉබේම මනස එනවා. සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය වූ ධර්මතාවයක් හැටියට මනස එනවා. ඒ නිසායි ධාතු හැම වෙලාවෙම ශුන්‍යතා ලක්ෂණයෙන් යුක්තයි කියන එක කියන්නේ. මොකද ධාතුන්ගේ ධාතු ස්වභාවය ප්‍රකට කරගන්න ගියාම ඉබේමයි මනස ශුන්‍යතා ලක්ෂණයකට ශුන්‍යතාවයකට ඇවිල්ලා තියෙන්නේ. එතන ඒ ධාතුන්ගේ ලක්ෂණය තුල ඉඳගෙන පනවන්න බෑ පැහැසටහන් වලින්. ඒ කියන්නේ තණ්හාමාන දිට්ඨි වශයෙන් අල්ලගන්න පුළුවන් විදිහේ සංකේත හම්බ වෙන්නේ නැහැ. ඒ සංකේතයන්ගෙන් ශුන්‍ය වෙනවා. ඒ ධාතුන්ගේ ධාතු ලක්ෂණය ප්‍රකට කරගන්න ගියාම. එතකොට වායු ධාතුවක් දකින්න ඒ වගේ. ධාතුව කියන එක සමානයි. අන්තිමට ගත්තාම චක්කු ධාතු කියන එකේ අර්ථය ඕකමයි. ඒ කියන්නේ දෙනීම සිදු කරන ස්වභාව මාත්‍රයක් මිසක අති සිද්ධාන්තයක් අහුවෙන්නේ නැහැ Tamante. ඒ කියන්නේ දැන් නිදුනහම අවස්ථාවට එහෙම පෙනෙනවා කියන සිද්ධාන්තයක් වෙනවා. ස්වභාවාර්ථයකටම යනවා. අපි තාම මේ රළු විදිහට ඉන්න නිසායි අපිට මේ දෙඩි පිටින් මේ ඇස් අහුවෙන්නේ. මේ නිමිති අහුවෙන්න බෑ. මේ ධාතුව කියන එකට ගත්තාම රූප ධාතුව කියන කොටත් අපිට හම්බෙන මේ රූපය කියන එක ස්වභාවාර්ථයකටම යනවා. එතකොට මේකේ පංචම සංග්‍රහයේ තියෙන කාරණා පහයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මතා හතරයි. ඊට පස්සේ කතමන්තං රූපං උපාදා ටිකයි ඔක්කොම එකතු කරලා මේ පහ තියෙනවා. මොනවද උපාදා රූප කියලා කිව්වේ? චක්කු සෝත ගාන ජීව කාය රූප ශබ්ද ගන්ධ රස. ඊට පස්සේ අර සුකුම රූප ටික ගත්තාම මෙන්න මේ 23 රූපයක් 27යි නේද මේකදී 23 රූපයක් තියෙනවා නම් ඒ ටික අයිති වෙනවා උපාදා රූපෙට. හදේ වස්තු රූපේ කියලා විතරක් ගන්න බෑ. වස්තු රූපේ කියන තැනකින් ගත්තාම දැන් මොකෙදී වෙන ටිකක් මොකද දැන් වස්තු රූපය කියනකොට අපි හිතාගන්නේ හදේ වස්තු රූපය. හදේ වස්තු රූපයේ වස්තු කෘත්‍ය කරන්නේ මනෝවිඤ්ඤාණයට. නමුත් වස්තු රූපයේ හැම තැනකම තියෙනවා චක්කුසෝත ගාන ජීව කාය කියන තැන්වල වස්තු රූපය තියෙනවා. වස්තු රූපය කියනකොට එකක් නෙමෙයි. ඊට පස්සේ නාම ධර්මයන්ගේ පැත්තෙන් වස්තු රූපය කියනකොට මේ ඒ කියන්නේ මොන මෙතෙන් දැකින් මෙතෙන්දී වස්තු රූපය දැන් කියලා තියෙන රූපකාණ්ඩයට අයිති වස්තු රූප ටික කියලා තියෙන්නේ. ඒ නිසා මේක දෙන්නේ දැන් චක්කු වස්තු රූප ටික පෙන්වන්නේ මෙතනදී ඉතුරු වස්තු රූප ටිකක් වස්තුවක් තියෙනවා නම් මනෝපටිච්ච ධම්මේ උපජ්ජති මනෝ විඥානං කියලා ඒක නාම ධර්මාර්ථයෙන් කෙරෙන්නේ. ඇයි දැන් අයිති නැහැ. ඒ ටික ඉගෙන ගන්නකොට නාම ධර්මයක් විදිහටයි ඒ ටික ඉගෙන ගන්න වෙන්නේ. හදේ වස්තු රූපේ කියලා මොකද දැන් හිත හඳුනනවා මනෝ ධාතු සිත හඳුනන්නේ මොකද්ද? මනෝ මානසං හදයන් පණ්ඩරං කියලා. අහලා තියෙනනේ දැන් මනෝ ධාතු සිත හඳුනනවා මනෝ මානසං හදයන් පණ්ඩරං කියලා. ඒ නාම ධර්ම උපදවන හදයන් කියන එක හඳුනනවා මනස කියන අර්ථයෙන්. ඒ වස්තු රූපය. අන්න ඒ වගේ සිද්ධාන්තයකින් නිසා මෙහෙම බෙදලා නැත්තේ. වස්තු වෙන රූප ටික මේකේ පෙන්නලා තියෙනවා.
ඔය තමයි රූපාර්ථයෙන් වස්තු වෙන්නේ. වස්තු රූපය කියන එකද ගත්තාම අපි gedhi පිටින් මේ හදේ වස්තු රූපය කියලා එකක් හිතාගෙන තියෙන වස්තු රූපද අර ජීවිතේන්ද්‍රිය ගත්තාම රූප ජීවිතේන්ද්‍රිය නාම ජීවිතේන්ද්‍රිය වගේ වස්තු රූපද රූපද නාමද වශයෙන් දෙආකාරයකින්ම පවතිනවා. දැන් රූප වන වස්තු රූප ටික තමයි චක්කු සෝත ගාන ජීවා කාය මේවා වස්තු රූප ටික. ඊට පස්සේ නාම හැටියට හම්බ වෙනකොට හදයන් කියලා අපිට මේ මනෝ ద్వාරය තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ නුවණින් බලුම් මේක මගේ අදහසක්. ඒක නෑ අපි ඒක පැත්තකින් තවම ටිකක් විනිශ්චය කරමු කට්ටිය. මොකද මට මම ඊයේ හදලා තිබුණ ධනවලින් ඉපදුන පෙර ඇටයක් ධන කියලා. ඒ පෙර ඇටය ඇටේ තියාගෙන මම ඉන්නකොට මට හිතුණා ඒ පෙර ඇටේ තියෙනවා අපිට පේන්නේ ඉති හැදෙන්නේ මෙහෙමයි අති හැදෙන්නේ මෙහෙමයි කොළ හැදෙන්නේ මෙහෙමයි කියන gati ටික ඔකේ තියෙනවා. ඒකයි ඒ පෙරට හිටියාම කල් ගහක් පොල් ගහක් වගේ වෙන්නේ නැතුව. පෙර ගහක ලක්ෂණ විදිහට අපි බෙදලා හැදෙන්නේ හැදෙන ගුණය ඔය පුංචි ඇටේ තියෙනවා. තේරෙන්නේ? ඒක හැදෙන රසය මෙහෙමයි මේ විදිහට. ඔකෙන් මට එකෙන් හිතුනේ ඒ වගේ ඉතා සියුම් රූප කලාපයක කාය දශක වස්තු දශක භාව දශක කියනකොට දශක තුනක් පිළිතනවා කියනකොට වස්තු දශක කියනකොට මේ හෘද වස්තු හැදිලා එහෙම නැහැ. ඇස් හැදෙන්නේ කන් හැදෙන්නේ නාසය දිව කියලා මේ වස්තු රූප හැදෙන ගතියක් මේකේ තියෙනවා. හරිද? භාව දශක කියනකොට ස්ත්‍රී විදිහටද පුරුෂ විදිහටද මේ රූපේ හදන්න ඕනේ කියන භාව රූප ගතියක් ඕකේ තියෙනවා. තාම ස්ත්‍රියක් පුරුෂයෙක් නැහැ. ඔය ගති තුන කර්මයෙන් උරුම වෙලා තියෙන ඔය ගති තුන විතරයි ඔයකට. ඊට පස්සේ කාය දශකය කියන්නේ යම් කයක් තියෙනවා නම් අපි කියමුකෝ දැන් කාය දශකය ගත්තාම දකින්න දැන් මේ ඔක්කොම එකට එකතු කරලා මේ හැදින් යුක්ත පුද්ගලයෙක් කියලා නිර්මාණය වෙන විදිහට කය හැදෙන්නේ. ඒ විදිහට කය හැදෙන ගතිය. දැන් අපි කියමු ඔන්න ලස්සන පුරුෂයෙක් නැත්නම් කැත පුරුෂයෙක් හැමෝටම තියෙන්නේ කර්මයෙන් හැදුණු ඇහ කන දිව නාසය ශරීරෙම. කිරින්නම් ගත්තාම භාවයේ ඉන්ද්‍රිය සමානවම යෙදිලා. නමුත් මේ කාය දශකයේ තියෙන මෙහෙමයි හැදෙන්න ඕනේ කියන ගතිය. කය හැදෙන්න ඕනේ ක්‍රමය. ඒ නිසායි අඩු වැඩිකම් එක්ක ඒ කර්ම අනුරූප. ඒ නිසායි ඒ කයේ නානත්වයක් තියෙනවා. ඔය ගති තුන තියෙනවා. ඔය ඇටි අරගෙන මම එවිලේ මම බැලුවා ඕකේ තියෙන gati ටික ගත්තාම මට පුදුම හිතුණා. ඒ කියන්නේ ඒ ඇටි බලාගෙන මේකේ කියනවා මෙහෙම තිබුණාට මේකේ අති හැදෙන්නේ මෙහෙමයි ඉති හැදෙන්නේ මෙහෙමයි මේ රසයෙන් යුක්තව කියන gati ටික ওই බීජනේ ඔය හිතෙවොත් ඒකටම ඔහොම. ඕකින් ගම ඇටයක් අරගෙන හිතෙවොත් ඒ ගහේ ඒ විදිහටම හැදෙන්නේ. මොකද එහෙම හැදෙන හේතු ටික ඔය ඇටේ ඒ බීජ තියෙනවා. හැදෙන්න පුළුවන් gati ටික. ඒකයි මේ අපිට ඒ ස්වභාවය හිතන්න අපහසුයි. මේ දීගණිය දුෂ්කරයි. මේ නමුත් කාය දශක වස්තු දශක භාව දශක කියනකොට රූප කලාප 10ක් ගැන බලන්න හදන්න එපා. රූපේ ඉගෙන ගන්නකොට මේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය භව රූපේ ඔන්න රූප කලාප 10ක් තියෙනවා කියලා ඉගෙනගෙන හිටියට ඕගොල්ලන්ට කෙලස් දුරු වෙන්නේ නැහැ. කොහොමද ගත්තේ වැඩන්නේ? ඕගොල්ලෝ දැනගන්න ඕනේ භව රූපේ කියලා කිව්වේ මොකද්ද? මේ බීජ කලලය ඇතුළේ තියෙන මෙන්න මේ විදිහට රූපය හැදෙන්න පුළුවන් ගතිය. එතකොට ඕගොල්ලන්ට හොඳට හම්බ වෙනවා භව රූපය. ඒ භව රූපය නිසා රූපේ කියන ස්වභාවය. ඒකයි සුකුම රූපය කර්මජයි සුකුම රූපයක් දුරනුවෝදයි ඒ නිසයි මේ කය මේ මහ භූත රූපයේ මේ කබලිකාහරි මෙහෙම රාශිය. ඒක වස්තු දශකයේ කියනකොට හදේ වස්තුව හැදිලා දැන් තියෙනවා කියලා හිතන්න එපා. ඒ කාලේදී හෘද වස්තුව එහෙම තියෙනව නෙමෙයි අපි හිතන්නේ හෘද වස්තුව කියලානේ. ඒ කියන්නේ
චක්කු සෝත ගාන ජීවා කාය කියන ඒ වස්තු ටික හැදෙන හැටි මේ ටිකෙන් තියෙන්නේ. ඒ ගති ටික. මේ වස්තු ගතකේ කියන එක. කාය ගතකේ කියන එකෙන් දකින්න කය කියන එක හැදෙන හැටි. මේ විදිහට හැදෙන. මේ රූපය කර්මජය කියලා කියන්නේ මේක අපිට මේ තේරෙන රූපේ. ඔය හැම වෙලාවෙම ඒකනේ කියන්නේ දැන් චක්කුසෝත ගහන කිව්වා කාය කියනකොට ඒ නේ ආධ්‍යාත්මය ඒව කර්මජයි. දැන් අපිට දැන් මේ තේන සිද්ධිය කර්මයෙන් හැදෙන එක ආහාරයෙන් පාලනය වෙන රූපෙනේ. ඒකයි මේක දෙන්න ආහාර අනුපාලිතයි. එතකොට කාය මේ ආහාර සමුත්ථානයි. එතකොට චක්කුසෝත ගාන ජීවා කියන එකේ සැබෑම தත්ත්වය තමයි අර අනිදර්ශන ස්වභාවය තියෙන්නේ. දකින්න බැරි. ඔව් ඒකනේ පෙන්වන්නේ දැන් ඇහැ කියන එක තියෙන ඔක්කොම අපිට කායයයි. ඔව් කායයයි. කායයයි ඔව් දැන් අපි ගත්තාම තාම දැනට ඒ දාතේ සංයෝජන නිසා අපිට මේ තියෙන ඔක්කොම රූප ආයතන. ඒ නිසායි අපිට කාම සංයෝජන නිසායි මේ කාය ආයතන කියලා. යථාර්ථයට ගත්තාම ඒකයි මම කිව්වේ ආධ්‍යාත්මික බාහිර උපාදින්න අනුපාදින්න කියන දෙකෙන් අපි මිදෙනවා කියලා. එයාට උපාදින්න දැනට අනුපාදින්න වෙන්නේ කර්මජ රූප හම් වෙනවා කියන මට්ටමේ ඉන්න හින්දා ඇහැ කන දිවනාසය ශරීරයේ කර්මජයි කියලානේ. ඒ කර්මජ රූපනේ දැන් බලන්න. ওই ටික බලනකොටත් අන්තිමට එයා මිදෙන්නේ මේ උපාදින්න අනුපාදින්න කියන දෙකෙන්. ලෝකෝත්තර මාර්ගයේ කියන උපදින්න හැම වෙලාවෙම අනුපාදින්න අනුපාදානයි. ආයි උපදින්න අනුපාදානිය කියන සිද්ධි නැහැ. දැන් මාර්ගඵල කියන මට්ටම් හැම වෙලාවෙම අනුපාදින්න අනුපාදානිය. කර්මයෙන් හට නොගත්ත උපාදානයට හිත නැති කියන අර්ථයකට එනවා මිසක කර්මයෙන් හටගත්ත උපාදානයට හිත නැති කියන ධර්මතා හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ උපාදින්න අනුපාදානිය කියන සිද්ධිය හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කර්මයෙන් ඒ කියන්නේ ලෝකයේ කළ කර්මය සහ විපාකයෙන් තමයි මිදිලා තියෙන්නේ. ලෝකයා කර්මය කළා නම් ඒ කර්මයේ විදිහට තමයි ඇහැකන දිවනාසය ශරීරය හැදුනේ. ඒක විපාක තමයි ඇහැකන දිවනාසය ශරීරය පරිහරණය කරන්නේ. යම් කර්මයක් කළා නම් ඒ කර්මයේ විපාක ලෝකෝත්තර කියලා කියන්නේ ලෝකෙ තුල තියෙන කර්ම සහ විපාක කියන දෙකම නිදහස්. ලෝකෝත්තර භූමිය. ඒ ලෝකෙ තුල තියෙන කර්මද ඒ විපාකෙද හම්බ වෙන්නේ බෑ. ආධ්‍යාත්මික බාහිර උපාදින්න අනුපාදින්න කියන ධර්මතා හම්බ වෙන්නේ නැහැ. ඒ දර්ශනය. ඒක මුකුත් ඕව ආරම්භය දැම්මම එහෙම වෙන්නේ කොහොමද කියලා තීන්දුව කරන ගන්න එපා. මේ ආයතන ටික පිළිසින දකින්න. දැන් මම හැමදාම කියන්නේ රූපේ කියන තැන හඳුනගන්නටක් ගාලා. රූපේද මම පෙන්වුව හඳුනගන්න ක්‍රම මේ රූපයේ යුක්ත සමුත්ථානයි නේද? මේ රූපයේ ආහාර සමුත්ථානයි නේද? මේ රූපයේ කර්ම සමුත්ථානයි නේද? මේ රූපයේ චිත්ත සමුත්ථානයි නේද? කියලා එහෙම බලන්න. බලනකොට රූපේ ගැන තියෙන උදාහරික ටික අතහැරෙනවා. ඔය ස්කන්ධ වශයෙන් බලනවා. ආයතන වශයෙන් නම් ආයතන කුසලයෙන් යම් තැනක ආයතනය හඳුනා ගන්න. ධාතුන් දෙන්න හොඳට ධාතු ලක්ෂණය ප්‍රකට කරගන්න. ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් හෝ විමසා බලන්න මේ රූපය ගැන එක් පරියායකින්. එතකොට එහෙම කියනකොට අපිට මේ ප්‍රශ්න ගැටලු හිතින්නේ නැහැ. එතකොට පංච විදින රූප සංඝව කළා මේක හරිය. දැන් ඉතින් කිව්වේ රූපායතනං චක්කු විඤ්ඤාය. රූපායතනං චක්කු විඤ්ඤායං රූපං. රූපායතනය කියලා කියන්නේ චක්කු විඤ්ඤාණය විඤ්ඤාය රූපය. ශබ්දායතනං සෝත විඤ්ඤාය රූපං. ශබ්දය කියලා කියන්නේ සෝත විඤ්ඤාණය විඤ්ඤාය රූපය. ගන්ධායතනං ගාන විඤ්ඤාය රූපං. ගන්ධය කියලා කියන්නේ ගාන විඤ්ඤාණය විඤ්ඤාය රූපය. රසායතන ජීවා විඤ්ඤාය රූප. පොට්ටබ්බායතන කාය විඤ්ඤාය රූප. සබ්බං රූපං මනෝ විඤ්ඤාය රූප.
සියලුම රූප මනෝ විඥානයේ විඤ්ඤාණය. ඔන්න රූපය 6 ආකාරයකට පෙන්වනවා චක්‍ර සංඝාත. හරිද? හරිනේ? ඔය චක්‍ර විඥානයේ වෙන රූප මනෝ විඥානයේ විඤ්ඤාණය. ඒ මොකද? ඇයි අපි කතා කළානේ අපි කතා කළානේ චිත්ත සමුත්ථාන රූපය ගැන කතා කළානේ මතකද? චිත්ත යම් රූපයක් කියනවා නම් චිත්තජන් චිත්ත හේතුකම් චිත්ත සමුත්ථාන රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පුත්තබ්බායතන කතා කළා. එතකොට මේ හැම දෙයක්ම මනෝවිඤ්ඤාණය පිඤ්ඤය යන ගණනට යනවා. මේක ඊට පස්සේ දැක්ක යුතු මේ දැන් ලෝකයේ මට්ටම මේ කියන්නේ. දැන් චක්කු විඤ්ඤාණය විඤ්ඤයයි රූපේ කියනකොට මනෝවිඤ්ඤාණය විඤ්ඤයයි රූපේ කියනකොට අපි මේ දැනගන්න ඕනේ දැන් අපිට කාම භූමිය පවත්වන්න බෑ පවතින්නේ නෑ එහෙම නැත්තම්. මෙතනින් දැන් අපි ශාලාව ගාවට යන්න ඕනේ දැන් ශාලාවේ අරකට මෙහෙම ඇති කියලා හිතුවොත් දැන් ශාලාව කියලා අපි දැකපු රූපේ හිතින් හිතන්න බැයිද? පුළුවන්. නමුත් හොඳට යථාර්ථය ගත්තහම රූපය පිළිසින් දකිනකොට අපිට ධර්මදී අවබෝධ කරගන්න ඕනේ රූපය කියන එක රූපායතනයේ කියන එක චක්කු විඤ්ඤාණය විඤ්ඤාණය. මනෝ විඤ්ඤාණය විඤ්ඤාණය වෙනකොට ඒක චිත්ත සමුත්ථාන චිත්ත හේතුක රූපය. ඒක අර චක්කු විඤ්ඤාණය විඤ්ඤාණය වර්ණ රූපේ නෙමෙයි. මේ රූප දෙක ගැන හොඳට තේරුම් ගන්න. එතකොට අපිට නුවණට යනවා අපි යමක් සිහි කළා නම් කල්පනා කළා නම් ඒ රූපේ ඒ හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. එහි යමක් දැක්කනම් තේුණනම් ඒ තේුණු දැකපු රූපේ දැකීමෙන් පස්සෙම නිරුද්ධ වෙනවා. දැන් ඔය සත්‍ය ටික කලේ නිසායි. දැනට ලෝකේ කටයුතු කරද්දී වුණත් ওই ටික හඳුනාගත්තා නම් ඉබේම එනවා දකින්න දේ දැකීම විතරයි. ඊට පස්සේ විඤ්ඤාත මත දැනගත දේ දැන ගැනීම විතරක්මයි. කියන දැනට එනවා. සුතේ සුත මත මුතේ මුත මත විඤ්ඤාත මත කියන දැනට එන්න ඕනේ නෝන. උත්තරේ. දැනට අපි ඉන්නේ දකින්න දේ බලන්න පුළුවන් බලන දේ අහන්න පුළුවන්. මේ මනෝවිඤ්ඤාණය නෙමෙයි අනිත් විඤ්ඤාණ වලින් කරන්න පුළුවන් අපිට දැන් දකින්න දේ අහන්න පුළුවන් අහන දේ දකින්න පුළුවන් විදිහට අපි ඉන්නේ. අපි ටිකක් දහමේ තියෙන ක්‍රමය සරලයි අපි දක්ෂයි ටිකක්. යථාර්ථයේ කියන්නේ චක්කු විඤ්ඤාණයෙන් විතරයි රූපේ විඤ්ඤාණය. සෝත විඤ්ඤාණයෙන් සද්දේ විඤ්ඤාණය. ගාන විඤ්ඤාණය ගන්ධේ විඤ්ඤාණය. ජීව විඤ්ඤාණය රස විඤ්ඤාණය. කාය විඤ්ඤාණය පොට්ටබ්බ විඤ්ඤාණය. මනෝ විඤ්ඤාණය ධර්ම විඤ්ඤාණය. අපි චක්කු විඤ්ඤාණය වල ටික ඔක්කොම අපිට ගන්න පුළුවන්. සෝත විඤ්ඤාණය ඔක්කොම ගන්න පුළුවන්. බයිද කොහොමද දකින්නදී අහන්න බැයි. දැන් කතා කරන මාව පේනවද නැද්ද? මේ එතකොට කතා කරන සද්දෙත් ඇහෙනවා කතා කරන කෙනෙක් පේනවා. අන්න ඒ වගේ එතකොට හොඳට දකින්න ඕනේ ඒ මත්තමයි දුරු වෙන්න ඕනේ රූපය පිටින් දැක්කහම. ඒ කෙලෙසයකටයි මේ විකාශනය වෙලා තියෙන්නේ. මේ එහාට මෙහාට දුවලා පැනලා හැසිරෙන්න පුළුවන්කම තියෙන්නේ මේ මෝඩකම මතයි. තේරෙන්නේ ආත්ම භාවය. ඒ ස්වභාවයයි අතහැරෙන්නේ. ඊට පස්සේ සත්‍යාකාරයක් තියෙනවා. රූපායතනං චක්කු විඤ්ඤාය රූපං සද්ධායතනං සෝත විඤ්ඤාය රූපං ගන්ධායතන ගාහන විඤ්ඤාය රූපං රසායතන ජීවහා විඤ්ඤාය රූපං පොට්ටබ්බායතන කාය විඤ්ඤාය රූපං රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන මනෝ ධාතු විඤ්ඤාය රූපං සබ්බන් රූපං මනෝ විඤ්ඤාණ ධාතු විඤ්ඤායයි.
මෙන්න මෙතනදී මේ බොහොම වටිනා බොහොම ගැඹුරු කරුණු ටිකක් තියෙනවා. ඉතින් මම කොහොමද ඒ කියන්නේ? ඒ කියන්නේ දැන් හත් ආකාරය මොකද්ද? ඇහින් දැක්ක රූපය ඇහින් දැක්ක යුතුයි චක්කු විඥාණයෙන්, සෝත විඥාණයෙන් සද්දේ, ගාහන විඥාණයෙන් ගන්ධේ, ජීව විඥාණයෙන් රස, කාය විඥාණයෙන් පොට්ටබ්බේ. ওই විඥාන පහයි. ඔය පහම මනෝ ධාතුවේ විඤ්ඤායයි. මොකද ඒකට හේතුව මේ සිත ඉපද නිරුද්ධ වෙන ඊට අනතුරු සෙනෙව සම්පටිච්ඡන සිත උපදින නිසා. මනෝ ධාතු සිත උපදිනවා මේ පංචද්වාර වර්ගයෙන් චිත්ත වීතියේදී. හරිද? ඒතර ඔය පහ මනෝ ධාතු සිතෙන් විඤ්ඤායයි. මනෝ විඥාන ධාතුවේ ඔය හයම විඤ්ඤායයි. මනෝ ධාතු විඥානේ මේ මනෝ විඥාන ධාතුවේ ඔය හයම විඤ්ඤායයි. නෑ ඒකෙදි තමයි ඔය සිද්ධියේදී තමයි මනෝ පටිච්ච ධම්මේක උප්පජ්ජති මනෝ විඥානං කියන න්‍යාය එන්නේ. හොඳට දකින්න මේක ටිකක් අල්ලගන්න උත්සාහවත් වෙන්න. තාම මට පෙවුනට කියන්න මම ටිකක් දක්ෂ නැමදී මම කියන්න. චක්කු විඥානයේ රූපයක් පේනවා කියන්නකො. පේනකොට ඉපද නිරුද්ධ වෙනකොටම ඒ රූපයේ සම්පටිච්ඡන කියන සිතෙන් අල්ලගෙන කෙලින්ම මනෝ ධාතු. ඒ කියන්නේ භවංග මට්ටමකම සිත. හරිද? භවංග මට්ටමෙමයි මේ සිත ආතු වෙන්නේ. තේරෙන්නේ? ඊට පස්සේ දැන් ඒ මට්ටම තමයි මනෝ ධාතු කියන්නේ. මනෝ ධාතුවේ භවංග මට්ටම හිතේ. ඔව් සිත භවංග මට්ටම මනෝ ධාතු. එතකොට මනෝ ධාතු කියන්නේ දැන් කෙලින්ම අරමුණ ප්‍රകൃතියෙම වර්තමානයේකම හසු වෙලා තියෙන එක. ඒ මනෝ ධාතුවේ දැන් වර්තමානයේ ඒක හම්බෙලා. ඒ තියෙන සිද්ධිය හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මනෝ විඥාන ධාතු දැන් අපි චක්කු ධාරය චිත්ත වීදියේකදී ඒ කියන්නේ මේ බාහිර චිත්ත වීදියේකදී කරන්නේ ඒ කියන්නේ දැන් යනෝනේ සම්පටිච්ඡන සම්තිරණ වස්තපන කියන විදිහට දැන් ඒ විදිහටම මනෝමයෙන් ඒ නිමිත්ත අරගත්තට පස්සේ ඒකට හිත ඇතුලෙන් හිතනවා. හරිද? දැන් මේ හිතන සිද්ධි ටික හිතනවා. මනෝමයෙන් සිතක් හටගන්නකොට මනෝ විඥානය උපදිනකොට ඒ කියන්නේ මේ ద్వාර චිත්ත වීතියක් පංචද්වාර චිත්ත වීතියක් නැතුව හැම වෙලාවෙම මනෝ ద్వාරය ආවර්ජනා කරනවා කියලා කියන්නේ අර චක්කු විඥානයේ ඉපද නිරුද්ධ වුණාට පස්සේ මනෝ ධාතු සිතෙන් අපි යම් රූපයක් අල්ලගත්තා නම් ඒ මනෝ ධාතු සිතේ අත්දැකීම තමයි සිහි කරන්නේ. මනෝ පටිච්ච ධම්මේච උපජිත මනෝ විඥාන මනෝ ద్వාරයේ සිහි කරනවා කියලා හැම වෙලාවෙම කියනකොට තේරෙනවද මේ කියන එක? මනෝ අපි කියනවා නේද ద్వාර චිත්ත වීදි ගත්තාම හොඳට මෙතින් දිගන්න බොහොම වටිනා ගැඹුරු સિદ્ધාන්තයක් මේ කියන්නේ. භවංග මට්ටමේ සිත්, මාර්ගඵල සිත්, ධ්‍යාන මට්ටමේ සිත් ద్వාර විමුක්තයි. ద్వාර කෘත්‍යයක් කෙරෙන්නේ නැහැ. තමන්ම තමන්ට ద్వාරයක්. හරිද? නමුත් මනෝ පටිච්ච ධම්මේක උපජ්ජති මනෝ විඥානං කියලා පෙන්නකොට අපි කියමු කාම භූමියේදී මනෝ විඥාණයට ద్వාරයක් ඒක. ద్వාරය කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. චක්කු සෝත ගාහන ජීව කාය කියන ద్వාර පහෙන් මනෝ ධාතු සිතෙන් චක්කු මේක රූප ශබ්ද ගන්ධ විඤ්ඤායයිනේ. දැන් මනෝමයෙන් කරන්නේ ඒ කියන්නේ මනෝ ධාතු සිත සිහි කරනවා අපි. තේරෙනවද? ඒ කියන්නේ මනෝ ద్వාරය අරමුණු කරනවා කියලා කියන්නේ එයාට දැකපු දෙයක් අපිට සිහි වුණා කියලා අපි දැකපු දේ සිහි කරනවා කියලා කළා තියෙන්නේ මනෝ ධාතු සිත සිහි කරලා තියෙන්නේ. ඒකයි මනෝ ద్వාරය සිහි කරනවා කියලා කියන්නේ. එතකොට අපිට හම්බෙන වේදනා සංඥාවන් නිසා දැනගන්නවා නම් ඒ දැනගැනීම ලැබිලා තියෙන්නේ මනෝ පටිච්ච ධම්මේක උපජිත මනෝ විඥාන.
දැන් අහපු සද්දයක් සිහි කෙරුවා කියලා අපි මේ කරන්නේ සද්දය අහන වෙලාවේදී සෝත විඥාණයට අනුතුරව මනෝ ධාතු සිතකින් අපි යම් සද්දයක් නිමිත්තක් ගත්තා නම් දැන් අපි කරන්නේ ඒ මනෝ ධාතු සිත සිහි කරන එක. මනෝ ධාරයේ සිහි කරනවා කියලා අපි කියන්නේ. භවංග චලන ద్వාරා වජ්ජන කියන එකේදී කරන්නේ මනෝ ద్వාරා වජ්ජන කියලා. දැන් භවංග කියනකොට අපේ සිත් නිතරම භවංග මට්ටමේ කියන්නේ තමන්ට ద్వාර වෙවි. ඒ කියන්නේ අපිට අප්‍රකට මට්ටමේ සිත් පිටි නිරුද්ධ වෙන සිද්ධියක ඉන්නේ කියලා හිතන්නකෝ. යම් දෙයක් අපි සිහි කරනවා කියනකොට කරන්නේ දකින අහන දැනෙන දැකපු අහපු ගඳ සුවඳ දැනුණු විඥාන වලට අනතුරුව භවංග මට්ටමේ සිතකින් ඒ අරමුණට සම්බන්ධ වුණා නම් ඒකට තමයි අපි කියේ සම්පටිච්ඡන සිත කියලා. තේරෙනවද? මේ නැත්නම් මනෝ ධාතු සිත කියලා. දැන් ඒ භවංග මට්ටමේ සිත් වැඩ කර ඉන්නකොට භවංග චලන කියලා ඒ භවංග වේගය අඩු වෙලා ద్వාරා වජ්ජන මනෝ ద్వාරා වජ්ජන කියනකොට කරන්නේ අපි අර සම්පටිච්ඡන හිත සිහි කරන එක. ඒ කියන්නේ තේරෙනද? ඒ කියන්නේ දකින වෙලාවේදී මනෝ ධාතු සිතෙන් ලැබුණු අත්දැකීම සිහි කරන එක කරන්නේ. මනෝ ద్వාරා වජ්ජන කියලා. ඒක පොඩි සිහි කරන්නේ මනෝ ධාතුව සිහි කරන්නේ. මනෝ ධාතුව සිහි කරන්නේ. ඒකයි. මනෝ පටිච්ච ධම්මේක. ඊට පස්සේ මනෝ ධාතුව සිහි කරනකොට ඔන්න අපිට පැහැසතනක් තේරෙනවා. දැන් අපි රූපේ දැක්කා, සද්දේ දැක්කා කියලා අපි දැනගන්නකොට දැන් අපි කියන්නේ චක්කයන් කියන රූපේ සද්දය කවදාවත් මනෝවිඤ්ඤාණයෙන් එහෙම හම්බ වෙන්නේ අපිට හම්බ වෙන්නේ හැම වෙලාවෙම මනෝපටිච්ච ධම්මයක. ඒ කියන්නේ මනෝ ධාතුව සිහි කරලයි අපිට ධර්මාරම්මණයන් එන්නේ. ඒකයි මනෝ පුබ්බංගම ධම්ම මනෝසෙට්ඨා මනෝමය. මනසාචේ පදුත්තේන භාසති වා කරොත. ඒ මනෝ ධාතුව කිලුටු නම් මේ කුසල අකුසල රැස් වෙන්නේ නැහැ පංචායතනේ. රැස් වෙනවද? නෑ. කුසල අකුසල රැස් වෙන්නේ මනෝ විඥානේ. මනෝ පුබ්බංගම ධම්ම කුසල අකුසල ධර්මයන්ට මනෝ ධාතුව මුල් වෙනවා. ඒ කියන්නේ දූෂ්‍ය වූ විදිහේ ඒ කියන්නේ නරක දෙයක් ඒ කියන්නේ අකුසල ධර්ම සිද්ධ වෙන විදිහේ මනෝ ධාතුව සිහි කළොත් කරපු වැරදි නරක දෙයක් අධ්‍යක්ෂණය සිහි කළොත් ඒ සිහි කරි අපි ඒ සිහි කරි අකුසල ධර්ම උපදින විදිහට මේ මනෝ ධාතුව. ඒ කියන්නේ මනෝ පුබ්බංගම ධම්ම මනෝසෙට්ඨා මනෝමය. ඒ කියන්නේ සියලු ධර්මයන්ට මනස පෙරටුව ගමන් කරනවා. සිතිවිලි උපදවන්න ආද වෙනවා. සිතින් ක්‍රියා කරන්න ආද වෙනවා. එතකොට ඒ මොකද යම් සිතක් උපදිනවා නම් දැනගන්නවා නම් ඒ දැනගන්න උපදින හැම සිතකටම මුල් වෙන්නේ මොකද්ද? මනෝ ධාතුව. තේරෙනවද? එතකොට අපි කුසල අකුසල කර්ම හොඳට මතක තියාගන්න කුසල අකුසල කර්ම රැස් වෙන ප්‍රමාණය. ద్వාර විමුක්ත සිතින් කුසල අකුසල කර්ම රැස් කරන්න බෑ. ద్వාර විමුක්ත සිතින් කුසල අකුසල කර්ම රැස් වෙන්නේ නැහැ. ඒක අව්‍යාකෘත සිතක් වෙනවා. හැම වෙලාවෙම මේ ඔව් ගැලපෙනවා. මේකෙම තියෙන ඒ කියන්නේ හැම සිතකටම පළමුව උපදින සිත කියලා පෙන්නනවා. එතකොට මේ මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණං කියනකොට හැම වෙලාවෙම හොඳට දැනගන්න මනෝ විඤ්ඤාණය උපදින්නේ හැම වෙලාවෙම මනෝ ධාතු නැත්තම් මනෝ ద్వාරය ආරම්භ කෙරෙන්නේ. අපි දැන් භවංග චලන පංචද්වාරා වජ්ජන චක්කු විඤ්ඤාණ වෙනවනේ. ඒ වගේ භවංග චලන මනෝද්වාරා වජ්ජන කියලා කියන්නේ අර චක්කු විඥාණයෙන් රූපේ සිහි කරනවා වගේ. අපි කියන්නේ එතෙන්දි රූපේ සිහි කරනවා කියලා සිහි කළා තියෙන මොකද දෙන්නේ මනෝද්වාරය. මනෝ ධාතු සම්පටිච්ඡන සිත. අපි සිහි කරන්නේ. හරිද? මනෝද්වාරා වජ්ජන මනෝ විඥාන. එහෙම අපි මනෝද්වාරයේ සිහි කළොත් නැත්නම් සම්පටිච්ඡන සිත සිහි කළොත් හම්බ වෙන්නේ හැම වෙලාවෙම මොකද්ද?
අපිට ඒ නිසා වේදනා සංඥා සංකාර කියන ඒ කියන්නේ යම් සටහනක් හම්බ වෙනවනේ ඒ තමයි ධම්මායතනෙ. අපිට ධම්මායතනෙ හම්බ වුණේ මේ ධර්මතාවය සිහි කළා. අන්තිමට තින්නන් සංගති පස්සෝ කියලා කියන්නේ තුන්දෙනාගේ එකතුව කියන කාරණාවේදී මේ ධර්මතා තුන සම්පූර්ණ වීම නිසා ඇති වෙන ස්පර්ශයක් මිසක එහෙම නැත්නම් මේ තුන්දෙනා එකට එකතු වෙච්ච සිද්ධිය ගැන කියනව නෙමෙයි. තුන්දෙනා එකට එකතු වුණා කියන එකට එකතු වුණා. එකට එකතු වුණේ එකවරම කියන සිද්ධියකින් නෙමෙයි. තේරෙනවද කියන්නේ? දැන් තින්නන් සංගතිපස්සෝ කියනකොට මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝ විඥානයත් කියන ධර්මතා තුන නිසාම ස්පර්ශයක් වෙනවා. එතකොට මේ තුන් දෙනාගේ එකතු වීම කියන කාරණාව කියලා කියන්නේ නෑ එකට එකතු වෙන්නේ බෑ. මනෝ ධාතු කියන්නේ සිත. මනෝ විඥානය කියන්නේ සිත. සිත් දෙකක් එකවර එකට එකතු වෙන්නේ මේ ධර්මතා මේ සිද්ධාන්ත ටික සම්පූර්ණ වීම. ඒ කියන්නේ දැන් මනෝ ධාතු සිතෙන් තමයි අපි යම් ධර්මාරම්මණයක් අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ මනෝ ධාතු සිත සිහි කළ නිසායි අපි හිතපු ගමන් එක දේවල් අපිට හිතෙන්නේ දැනගන්නේ අපි ඒ ద్వාරයේ සිහි කරන නිසායි. දැකපු අහපු දේවල් සිහි කරනවා කියලා කරන්නේ මනෝ ධාතු සිත සිහි කරන එක අපි. මනෝ ධාතු සිත සිහි කරනකොට අපිට දැකපු අහපු ඒ සතහන් ටික තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ ඒ දේ අපි දැනගන්නවා ගෙදර අම්මා අයියා මතක් වුණා කියලා. ඒ වෙන්නේ නිසායි. සමහර විටක අපි හිතන්නේවත් නැති දේවල් අපිට හිතෙන්නේ. ඇතුළත වෙන්නේ වෙන සිද්ධියක් නිසායි. ඒ කියන්නේ හැම වෙලාවෙම මනෝ ධාතු සිත සිහි කරන්න පුළුවන්. මනෝ ద్వාර වජ්ජන කියලා කරන්නේ හැම වෙලාවෙම මනෝ ద్వාරය කියලා කිව්වේ. මේ මනෝ ධාතු සිතට. මනෝ ద్వාරය කියලා කිව්වේ. ඒ එතකොට මෙතෙන්දි දැන් අපි කියමුකෝ ඒකද කියන්නේ අර උපමාවක් තිබ්බ දැන් අපි කියමුකෝ මෞපිය දෙන්නගේ එකතු වීමත් ගන්ධබ්බේකුගේ එළඹ සිටීමත් තුන් දෙනෙකුගේ එකතු වීමෙන් භවයක පිළිසිඳ ගැනීම වෙනවා කියන කාරණාව කියන තැනකදී අපි කියමු මෞපිය දෙදෙනා එකට එකතු වෙන අවස්ථාවෙම විඥානය දැක ගන්නව නෙමෙයි. තුන් දෙනාගේ එකතු වීම කියනකොට සමහර අවස්ථාවල තියෙන මෞපිය දෙදෙනා එකට එකතු වෙලා බීජ කලලයක් තියෙනවා මව් කුසක දවස් 7ක්ද කොහෙද යනවා. ඒ දවස් 7 ඇතුළත ඕන වෙලාවක ගන්ධබ්බේකුගේ පැමිණීමට ඉඩ තියෙනවා. ගන්ධබ්බයක් පැමිණුනහම තුන් දෙනාගේ එකතුව වුණා. තුන් දෙනාගේ සම්බන්ධය සම්පූර්ණ වෙනවා. ඒකෙන් කිව්වේ මව්පිය දෙන්න එකතු වෙන වෙලාවෙම ගන්ධබ්බයගෙත් ආවොත් කියන කාරණාව ගැන නෙමෙයි. එහෙම වුණොත් ප්‍රතිසන්දිය තියෙන්නේ ඒ මොහොතේම විතරක් වෙනවානේ. නමුත් දහම පෙන්නනවා මව්පිය දෙන්න එකතු වෙලා බීජ කලලේ මව් කුසක දවස් 7ක් විතර යනකම් තියෙනවා. ඕක පෙන්නනවා මේ මජ්ක්‍ධිම නිකායේ මහා තණ්හා සංකල්ප සූත්‍ර අටුවාවේ ප්‍රපංච සූදනි කියේ. එතකොට මේ එතනින් පස්සේ දවස් 7කින් 8කින් පස්සේ ඒක හේදිලා යනවා. ඒ තාක් සුදුසුයි විඥානය මේ ඒ කියන්නේ මේ අර බීජ කලලේ විඥානයකට දැස ගන්න. එතකොට තුන් දෙනාගේ එකතුව අභිනව භවයක පිළිසිඳ ගැනීමයි කියන තැනදී තුන් දෙනාගේ එකතුව කියන තරණයෙන් කියන්නේ එක් අවස්ථාවෙම තුන් දෙනා එකතු වුණා කියන එක නෙමෙයිනේ. කරුණු තුන සම්පූර්ණ වුණා කියන කරුණෙන් එකතුයි කියන්නේ. ඒ වගේ මනෝ පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියනකොට මනසත් ධර්මාරම්මනත් මනෝ විඥානයත් කියන තුන් දෙනාගේ එක්වීමෙන් තුන් වෙනා හමු වීමෙන් කියන මේ સિદ્ધාන්ත තුන සම්පූර්ණ වීමෙන් මේ સિદ્ધාන්ත තුන සම්පූර්ණ වීමෙන් මනෝ ස්පර්ශය ඇති වෙනවා. එතකොට අපිට කෙලින්ම හම්බ වෙන්නේ ගයක් අම්මේ තාත්තේ ගැනමයි සැප දුක් විඳින්න හම්බ වෙන්නේ. ඉස්සෙල්ලා වුණ අපි කියමු දැකපු දේ මෙහෙම රූපායතනෙන් දැක්කේ. අපි මනෝමයෙන් කරන්නේ ඒ දැකපු සිද්ධිය සිහි කරන ඒ කියන්නේ සම්පටිච්ඡන හිත සිහි කරනවා. ඔව් සිහි කරනවා.
සිහි කරනකොට ඒ රූප සටහනම අපිට හම්බ වෙන ඕන ධම්මායතනේ. එතකොට ඒ දේ ආරම්භය අපි දැනගන්නවා. දැනගත්තාම ඒ කියන්නේ ඒ ධර්මයේ දැනගන්න අපි මේ සිත් උපදිනකොට එතන ස්පර්ශයක්. එතකොට අපිට කෙලින්ම ඔන්න දැකපු දේ හම්බ වෙනවා. ඒ දේ ආරම්භය අපිට හිතනවා නම් කියනවා නම් තවදුරටත් චිත්ත වීදි අනුබන්ධ චිත්ත වීදි වලින් මේක අහවලාද කවුද කෙනෙක්ද කියලා ඕනතරම් හිතන්න කියන්න කරන්න පුළුවන්. එතකොට හැම මනෝ විඥානයක්ම විඤ්ඤාය වෙන්නේ ඒ කියන්නේ ద్వාර මට්ටමේදී මනෝ විඥානයේ පවතිනවා ద్వාර සිත්වල ద్వාර විමුක්තවත්. ඒක අපි තේරුම් කරගන්න ඕනේ. තේරෙන්නේ නේද? ద్వාරාල අම්බනව මනෝ විඥාන සිත් පහළ වෙනකොට හැම වෙලාවෙම මනෝ ධාතුව ආවර්ජන කරලයි මේ සිත් පහළ වෙන්නේ. ඒකද ద్వාරයකින් කතා කරන්නේ. මනෝ ద్వාරාවර්ජනයකින් තියෙන්නේ. මනෝ ద్వාරය කියලා කියේ මනෝ ධාතුවටයි මනෝ ద్వාරය කියලා කියන්නේ. මනෝ ධාතුව ආවර්ජන කරලායි දැන් මේ දැනගන්නේ. ඒ නිසායි අහපු දැකපු ඒ කියන්නේ දැකපු අහපු දැනුණු දැනගත් දේවල් සිහි කරන්න පුළුවන්. ඒ දේවල් ඔක්කොම සිහි කරන්න පුළුවන් මේ ద్వාරාවර්ජන සිත. එතකොට මේ මනෝ ධාතුවෙන් හැම වෙලාවෙම පුළුවන් වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මතා පහේ නිමිති ගන්නයි. එතකොට ඒ ධර්මතාවය ආරමුණු කරලා ඊට පස්සේ මනෝ විඥානෙ උපදින්නේ. මනෝ විඥානෙ උපදින්නේ නේ ආපහු රූප ආයතනයේ කෙලිම අල්ලගෙන. කියන්නේ දකින්න රූපේම අල්ලගෙන කිසිම වෙලාවක මනෝ විඥානෙ උපදින්නේ නැහැ. රූප ආයතනයේ සම්බන්ධයෙන් චක්කු විඥාන අවස්ථාවේදී ඒක නිරුද්ධ වෙනකොට මේ නිමිත්ත අරගෙන මනෝ ධාතු සිත උපදිනවා. ඒ මනෝ ධාතු ආවර්ජන කරලා ඊට පස්සේ මනෝ විඥානෙ උපදින්නේ. සංදි කැඩිලා එන්නේ එතන. හැම වෙලාවෙම වෙන්නේ එහෙමයි. ඒ නිසායි නමුත් කර්ම රැස් වෙන අපි කුසල හෝ අකුසල කර්ම වෙනකොට සිත් 17ක් අපිට යනවා මේ විදිහට. ඇහෙන් දකින විදිහට ඊට පස්සේ මනෝ ద్వාරෙන් පිළි අරගෙන ద్వාරය ආරමුණු කළා සම්පීර්ණ සම්පදික්කන මේ විදිහට ගිහිල්ලා මේ ඒ කියන්නේ දැන් මනෝද්වාර කියන්නේ පංචද්වාරා වජ්ජන චිත්ත වීතියක වගේ තියෙන නිසා මෙතෙන්දී මනෝද්වාරා වජ්ජනයක් කියන එකක් කියන්නේ පංචද්වාරා වජ්ජනයේදී. මොකද මනෝ ධාතු කියන සිත ඒ තියෙන්නේ. මනෝ විඥාන මට්ටමේදී ඒ මනෝ ධාතු කියපු සිත සිහි කරන සිද්ධියක් මේ වෙන්නේ. අතනදී කර්ම හදන සිද්ධියක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් කර්ම හදන්නේ ඒ කියන්නේ ద్వාරය ආරමුණු කරන්න ඕනේ ద్వාරය ආලම්බනය කරගන්න සිද්ධියක් පංචායතනෙ තියෙන්නේ. මනෝ විඥානය. මේ මනෝ ධාතුව. මනෝ විඥානෙදී තියෙන්නේ ద్వාරය කෙලින්ම මේ මනෝ ධාතුව ආරමුණු කරන බව. අපි අහපු දැකපු දැනුණු දේවල් ඒ විදිහටම සිහි කරනවා කියලා එහෙම නැතුව දැකපු අහපු දේවල් අපේ මතකේ වටේ කොහෙවත් තිබිලා නෙමෙයි මේ වෙන්නේ හම්බ වෙන්නේ. අපිට සිහි කරන්න පුළුවන්කම තියෙන්නේ දැකපු දේවල් අතීතයේ දැකපු දේවල් හරි සිහි කරන්න පුළුවන්කම තියෙන්නේ ඇයි? දකින අවස්ථාවේදී ඇහෙන් චක්කු විඥාන ඉපද නිරුද්ධ වෙනකොටම ඒ නිමිත්ත මනෝ ධාතු සිතින් අරගෙන අතහැරුණා නම් ඊට පස්සේ මේ මනෝ දෝහාරයේ සිහි කළ ඕන වෙලාවකදී ඕන කාලෙකදී ආපහු මනෝ විඥාන උපදවා ගන්න පුළුවන්. එතකොට අපිට අතීතයේ දැකපු සිද්ධියම හම්බ වෙනවා සිහි වෙනවා. එහෙම නැතුව කොහෙවත් මේ මතකයක තියනවා හෝ මතකයක තිබිලා ගබඩා වෙලා එනවා එහෙම නෙමෙයි වෙන්නේ. මේ මනෝද්වාරා වචන කියන සිද්ධියෙන් වෙන්නේ ඒක. අපිට දැකපු අහපු දේවල් අපි සිහි කරනවා කියලා වෙන්නේ තෝක. තේරුණාද? එහෙනම් ඉතින් මම දක්ෂමද කියන්නේ. ඒ කියන්නේ අපිට පෙවුන දෙයක් අපි සිහි කරනවා කියලා කරනවා නම් එක්කෝ කරුණු දෙකක් වෙන්න ඕනේ. එක්කෝ ඒ පෙවුන දෙයේ ප්‍රතිගත වෙලා වගේ කොහේ හරි තියෙන්න ඕනේ. මතකේ වගේ. එහෙම නැතිනම් ඒ පේන දේම සිහි කරනවා වෙන්න ඕනේ. පේන දේම සිහි කරනවා කියන්නේ බෑ අනින්ද්‍රිය බද්ධ දෙයක්
එහෙම ඔසෝලා ගන්න ක්‍රමයක් නැහැ. රූප ආයතනේ ඈ මතකයේ කියන්නේ මනෝ ධාතුව. ඔව් මතකයේ කියලා එහෙම සිද්ධියක් නැහැ. මනෝද්වාරය අරමුණු කරන එකයි මේ අපි මතකයේ කියලා කියන්නේ හැම වෙලාවෙම.